Net FM Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු බදාදා net FM unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්න සූදානම්. කොවිඩ් ගෝලීය වසංගතයක් ලෙස මුළු ලෝකයටම බලපෑම් එල්ල කළත් ලෝකය යම් මට්ටමකින් මේ වසංගතය පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ අතරතුර සාමාන්‍ය ජීවන රටාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන අභියෝගයට ලෝකයේ මුහුණ දෙමින් ඉන්න මොහොතක්. ශ්‍රී ලංකාවත් ඒ ආකාරයෙන් ඒ අභියෝගයට මුහුණ දෙන්න තීරණය කරලා තියෙනවා සහ මේ මොහොතේ අපි විශේෂ ප්‍රවෘත්තියකින් දැනුවත් කළා. බස්නාහිර පළාතෙන් පුද්ගලයින්ට පිටතට යාම 15 වෙනිදා දක්වා නවත්වලා තියෙනවා. ඉතින් එවැනි යම් යම් තීන්දුව తీරන ගනිමින් අත්අදා බැලීම් කරමින් ජනතාවත් ආරක්ෂා කරමින් රට ඉදිරියට යාමේ වැඩපිළිවෙල කෙබඳුද කියලා කටයුතු සම්පාදනය කරමින් තිබෙන වෙලාවක්. ඉතින් ඒ අතරේ ලෝකයෙන් බාධක තිබෙනවා, ලෝකයෙන් අභියෝග තිබෙනවා, අපි ලෝකයට විවර විය යුතුව තිබෙනවා, රට තුළ නිෂ්පාදන සිදුවීමේ අවශ්‍යතාවයක් තිබෙනවා, අපනයන දිරිගැන්වීමේ උවමනාවක් තිබෙනවා, රට තුළ රට අභ්‍යන්තරයේ වැඩපිළිවෙල ක්‍රියාපටිපාටිය සකස් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අතරේ එදිනෙදා කටයුතු වලටත් අපි යම් අවධානයක් යොමු කළ යුතුයි. දැන් ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කරන්නත් රාජ්‍යය සූදානමින් ඉන්නවා. අනපේක්ෂිත තත්වයක් ඇතුලේ කොහොමද ඉදිරි මුදල් වර්ෂය ජය ගන්න කියන අභියෝගයත් ඔබ හමුවේ රට හමුවේ තිබෙනවා. ඉතින් ඒ සඳහා නිවැරදි වැඩපිළිවෙලකින් නිවැරදි දිශානතියකින් වැඩ කළොත් මම හිතන්නේ ආණ්ඩුවකටත් යම් පැවැත්මක් තිබෙනවා, ජනතාවටත් යම් සහනයක් තිබෙනවා. එසේ නොවුනොතින් ආණ්ඩුවක් වුවත් ප්‍රශ්නකාරී තැනකට යනවාට කිසිම සැකයක් නැහැ අතීත අත්දැකීම් හා සසඳා බලද්දී. ඉතින් අපිට පේනවා ලෝක බලවතුන් ලොකු අරගලයක ඉන්නවා. ඔවුන්ගේ ආර්ථික සහ දේශපාලනික උවමනාවන් අවශ්‍යතා ඉටු කරගන්න. ලංකාවත් ඒ බලකේන්ද්‍ර අතර යම් සටනකට එහෙම නැත්නම් යම් මැදිහත්වීමකට නැත්නම් මැදිවීමකට ලක් වෙලා ඉන්නවා කියලා අපි හිතනවා. එක්තරා විදිහට ලෝකයේ චීනය බලය පතුරවමින් ඉඳද්දී අනෙක් පසින් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් චීනයේ බලාධිපත්‍යයට එරෙහිව ගොඩ නැගෙනවා, වුන් සංවිධානය වෙනවා. ඉතින් අපිට පේන්න තියෙනවා මේ අතරතුර අපි කොහොමද යහපත් තත්වයකට එන්නේ, අර අපි කියන්නේ වින් වින් සිටුේෂන් එකකට අපි එන්නේ කොහොමද කියලා අපි කල්පනා කරමින් ඉන්නවා. ඒ කාරණාවලටත් අවධානය දෙමින් අද දවසේ net FM unlimited දේශපාලන සංවාදය සඳහා අපි බොහොම කැමැත්තෙන් ආරාධනා කළා අපේ රටේ කලාපීය සහයෝගිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිතුමාට, තාරක බාලසූරිය රාජ්‍ය ඇමතිතුමාට අපිට ටිකක් සරලව දැනුනොත් විදේශ කටයුතු විෂය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපිට එතුමාව හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. අයිබෝන් තාරක බාලසූරිය මහත්මයා. අපි දැක්ක මේ පසුගියදා ලංකාවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එනවා. නිල වශයෙන් එතුමාව පිළිගන්න ඒ අවස්ථාවට සහභාගී වුණේ ඔබතුමා. සහ එතුමා ගියා මේ වන විට ඇමරිකාවේ දේශපාලන තත්වය වෙනස්. හැබැයි ඔවුන්ගේ ජනාධිපතිවරණයට සතියක් තියලා හරි ඔවුන් ආවේ යම් වැඩපිළිවෙලක් ඇමරිකාව වගේ රටක් ක්‍රියාත්මක කරෝතින් රජයන් මාරු වුණත්, පුටු පෙරලි සිදු වුණත් එතනින් ඉස්සරහට ඒ වැඩපිළිවෙල යන බව විශ්වාසයක් තියෙන නිසා. ඒ විශ්වාසය ඇතුලේ අපිට තිබුණේ රටට අවිශ්වාසයක්. යම් විදිහට MCC කිවිසුම අත්සන් කරන්නද, සෝෆා අත්සන් කරන්න දෙන්නේ කියලා. හැබැයි කිසිම කිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා රජය කිව්වා වගේ මේ අත්සන් කිරීමක් සිද්ධ වුණේ නැහැ. නමුත් ඊට පදනම හදාගන්නද මේ ඉන්නේ කියලාත් ආයමත් සාකච්ඡාවක් තිබුණා. රට වැටිලා ඉන්න තත්වයක් එක්ක අපිට තියෙන ආර්ථික උවමනත් එක්ක සමහර විට මේවා කරයි කියන වගේ අවිශ්වාසයක් ජනතාව තුළ තියෙනවා. මේ විෂය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට අපිට කොහොමද මේ වැඩසටහන ආරම්භ කරන්න පුළුවන්, ඊට ජනතාවට පිළිගන්න පුළුවන් උත්තරයකුත් දෙන අතරේ. ස්තුතියි මනෝජ්, හොඳ ප්‍රශ්නයක්. ඔබතුමා පැවසූ අන්දමටම ඇමරිකානු වගේ ඒ රටවල් ඒ ආණ්ඩු වෙනස් වුණා කියලා ඒ විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. යම් වෙනස්කම් වෙන්න පුළුවන්. දැන් අපි බැලුබැල්මටම අපි දකින්නේ මොකද්ද? ට්‍රම්ප්ගේ ඒ විදේශ ප්‍රතිපත්තියයි ඒ වගේම අපි ගත්තොත් එහෙම ඔබාමාගේ විදේශ ප්‍රතිපත්තියයි ගත්තොත් එහෙම
ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියේදී අර අයිසොලේෂනිසම් නැත්නම් ඒ තනියම වැඩ කරන භාවයක් අපි දැක්කා. ඒ කට්ටිය යුනෙස්කෝ වගේ ආයතන වලින් ඉවත් වුණා, WHO එකෙන් ඉවත් වුණා. එතකොට පැරිස් ක්ලයිමට් ඇග්‍රීමන්ට් එකෙන් ඉවත් වුණා. ඒ වගේම ජිනීවා මානව හිමිකම් එකෙන් ඉවත් වුණා. ඒ වගේම එක මෙවැනි ගිවිසුම් ජාත්‍යන්තර ගිවිසුම් වලින් ඉවත් වුණා. ඒ වගේම අපි දැක්කා ඔබාමාගේ කාලේදී මේ අනික් රටවල් එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරනවා. හැබැයි ඒ ක්‍රමවේදය මොකක් වුණත් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය බොහෝ දුරට මම දකින්නේ තිබෙන්නේ ඇමරිකන් එක්සෙප්ෂනලිසම් කියලා කියනවා. ඒ කියන්නේ බොහෝ දුරට ඒ ඇමරිකාවට අවශ්‍ය දේ තමයි ඒ කට්ටිය කොහොමත් කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඒ සමහර නීති අපි බැලුවොත් එහෙම ඇමරිකාවට එක නීතියක් තිබෙනවා, අනික් රටවල් වලට තව නීතියක් තිබෙනවා. අපි ගත්තොත් එහෙම නියුක්ලියර් වෙපන්ස් නිශ්චිත අවිද්‍යාව බැලුවොත් එහෙම ඇමරිකාවට යවි තියා ගන්න පුළුවන්, අනික් රටවල් වලට යවි තියා ගන්න බෑ. ඉතින් ඒ නිසා මනෝජ් කිප්පසු අන්දමටම මම හිතන්නේ අත වශයෙන්ම මේ ඒ ආණ්ඩු වෙනස් වුණා කියලා බොහෝ දුරට මම දකින්නේ නැහැ මේ ඒ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි සුවඳ සාකච්ඡාවක් අපි පොම්පියෝ මහත්මයාත් එක්ක පැවසුවා. දැන් ඔය කට්ටිය කිව්වට මෙතනදී විශේෂයෙන්ම අපිට බලපෑම් කරනවා මේ ගිවිසුම් අසං කරන්න, අර ගිවිසුම් අසං කරන්න කියලා. පොම්පියෝ ලේකම් කිව්වට එතුමා ඇත්තටම විදේශ ඇමතුමාගේ රාජකාරී තමයි කරන්නේ. එතුමා පැවසුවේ ඔබතුමාලාට මේ ගිවිසුමට මොනවා හරි ගැටලු තිබෙනවා නම් ගිවිසුම අසං කරන්න එපා, ඒක ගැටලුවක් නෑ කියලා. ඊට පස්සේ අදත් ඊයේ මම හිතන්නේ ඇමරිකානු තානාධිපතිතුමියත් ඒ අන්දමින් පවසලා තිබෙනවා අපිට ස්වාධීන රටක් හැටියට අපිට බලපෑම් කරන්න දෙන්නේ නෑ, මේ ගිවිසුම අනිවාර්යයෙන්ම අසං කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ මෙවැනි තත්වයක් මත විශේෂයෙන්ම අපි ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නව රජයේ අර පොයින්ට්ස් 20ක ඒ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදේශ ප්‍රතිපත්තියේ මූලික එකක් තමයි අපි ස්වාධීනව කටයුතු කරන්න, නැත්නම් අර නියුට්‍රල් පොලිසි එකක්, නැත්නම් අන්ලයින් පොලිසි එකක්. ඒ කියන්නේ නොබෙද ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්න කියන එක තමයි අපි මූලිකව අපි එතන සාකච්ඡා කරලා තිබෙන්නේ. ඒ වගේම අනික් ඒ කාරණා වලත් මම ඉදිරියේදී ඔබතුමාට පැහැදිලි කරන්න. ඒකට මම හිතන්නේ මේ විදේශ ප්‍රතිපත්තියක් ඕනෑම රටක ඒ දේශීය ප්‍රතිපත්තියේ ඒක රිෆ්ලෙක්ෂන් එකක්, නැත්නම් ඒකේ ප්‍රතිබිම්බයක් තමයි පෙන්වන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ මෙම රජයෙන් ඇත්ත වශයෙන්ම ඒක හොඳට ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මගේ විශ්වාසය තිබෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඔය අපි කාලයක් තිස්සේ කතා කර හිටපු විදේශ ප්‍රතිපත්තිය කියන එක ඉස්සරහදී එන්න නියමිතයි කියලා ඔබතුමා කියන්නේ. නෑ, එන්න නියමිතයි කියන එක නෙමෙයි. ඇවිදින් තියෙනවා. මේ දැන් අපේ විදේශ ප්‍රතිපත්තිය 1950 ගණන් වල ඉඳන්ම නොබෙද ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරා. 48 දී ඉඳන් 50 වෙනකොට පොඩි ඒ ගැන තිබුණා. හැබැයි ඉන්පස්සේ සියලුම රජවල් නොබෙද ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරේ. හැබැයි අනුගමනය කරාට අපි දැක්කා 1970 ගණන් වලදී ඒ අර සෝවියට් බ්ලොක් එකට නැත්නම් වාමාංශික ඒ කඳවුරට පොඩ්ඩක් සාපේක්ෂව කිට්ටු වෙනවා. එතකොට අපි 1980 ගණන් වලදී ආපහු ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේදී ඒ ඇමරිකානු කඳවුරට පොඩ්ඩක් ආපහු කිට්ටු වෙනවා. ඒ වගේම මෙතනදී යම්කිසි ඒ චෝදනාවක් තිබුණා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේදී චීනයට ඒ පැත්තෙන් කිට්ටු වෙලා තිබුණා කියලා. ඒ වගේම ගිය ආණ්ඩුවේදී ඇමරිකානු නැත්නම් බටහිර රටවල් වලට කිට්ටු විදේශ ප්‍රතිපත්තියක් ගෙනිච්චා කියලා. ඉතින් ඒ පොඩි වෙනස්කම් තිබුණාට අපි නොබෙද ප්‍රතිපත්තිය තමයි අපි දිගටම තිබුණේ. මේකේ වෙනස තිබෙන්නේ අපි අර ඒ කාරණා 20ක් අපි පදනම් කරලා තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඇත්තටම දැන් මේ අපේ කටවචනට ගොඩක් වෙලාවට නොබෙද ප්‍රතිපත්තියක පිටලා අපි වැඩ කරනවා කියලා අහන්න තිබුණට එක රජයන් විවිධ පාට දෙනවනේ මේවට. ඒ කියන්නේ අපි කාත් එක්ක දඟින් වැඩ කරන්නේ, කාට පක්ෂවද වැඩ කරන්නේ, සමහර තීරණ ගත්ත විදිහ බැලුවට පස්සේ ඒක ප්‍රතිපත්තියක් මත පිටලාද අපි වැඩ කරේ කියන ප්‍රශ්නේ තිබෙනවනේ. කියන්නේ අපිට විදේශ ප්‍රතිපත්තියක් යම් ආකාරයකට තිබුණත් තාරක බාලසූරිය රාජ්‍ය ඇමතුමා අපි කතා කරා නිතරම
අපිට හරියට තේරුම්ගත්තු හරියට අවබෝධ කරගත්තු විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය රාජ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය එතන ඉඳලම අපි සාකච්ඡා කරන්නේ ඒ සඳහා යම් ඒ කියන්නේ වැඩ කරන්න පුළුවන් විදිහේ ශක්තිමත් රාමුවක් අරගෙන එන්න ඉදිරියේදීම සූදානමක් තියනවද? ඔව් දැන් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳ එතකොට මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් අපි මේ කාරණා 20ක් ගැන මම කතා කරනවානේ. එතකොට මේ පළවෙනි කාරණාව මේකේ තියෙන්නේ මේ ඉංග්‍රීසියෙන් කියන අප එක මම ඒ පළවෙනි පොයින්ට් එක මොකක්ද තියෙන්නේ maintain friendly relations with sovereign countries and as an equal partner කියන අනික ඔක්කොම අපි අනික රටවල් එක්ක හොඳ සම්බන්ධතා නොබෙදී ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. ඊට පස්සේ තුන්වෙනි එක කාරණා බැලුවොත් එimhe තුන්වෙනි කාරණාව අපි විශේෂයෙන් මේ දකුණු ආසියාවත් එක්ක අපේ සම්බන්ධතා වැඩි දියුණු කරගන්න ඕනේ කියලා කියනවා. මේකෙත් යම්කිසි සත්‍යයක් තිබෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තියක් අපි ගෙනියනකොට විශේෂයෙන්ම ඉන්දියාවේ ආරක්ෂාවත් අපි ගැන කල්පනා කරන්න ඕනේ. ඒ ඉන්දියාවේ හිටපු ඒ රාජ්‍ය ලේකම් නැත්නම් ඒ විදේශ ලේකම් කෙනෙක් පැවසු වන්දමටම ඉන්දියාව දකින්නේ ලංකාව අර එයාක්‍රාෆ්ට් එකක් නැත්නම් අර ප්ලේන් ගෙනියන නැවක් වගේ මේ ඉන්දියාවේ කෝස්ට් ඉන්දියාවේ වැරදෙන් එහා තියෙන නැවක් වගේ තමයි දකින්නේ. මොකෝ ඒ යුද බැරි වෙලාවත් ඒ ප්ලේන් එකක් ඒ ලංකාවේ ඉඳන් ඉතාම කෙටි කාලෙකින් ඒ ඉන්දියාවේ ඒ සීමාවට පිටත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවේ ආරක්ෂාවට අපි මේ කිසිම හානියක් වෙන්නේ නැති විදිහට අපි කටයුතු කරන්න ඒ උවමනාවක් තිබෙනවා. දැන් මේ විදේශ ප්‍රතිපත්තියේ එක කාරණා දාලා තිබෙනවා. දැන් අපි දේශීය ප්‍රතිපත්තියත් අපි මෙතනදී ඒ අනුගමනය කරලා තිබෙනවා. දැන් අපි ගත්තොත් එimhe 6 වෙනි කාරණාව දාලා තිබෙන්නේ uphold Sri Lanka's ownership of strategic assets and economically important natural resources and ensure that all agreements with foreign countries, entities as well as international financial institutes are designed to improve the economic well-being of the people without compromising strategic national interest and the regional stability. මම ඒක කෙටියෙන් කිව්වොත් එimhe අපේ තියෙන ජාතික සම්පත් හරි අපි ඒ විකුණන්නේ නැති වෙන විදියට. එහෙම නැත්නම් අපේ තිබෙන ඔය natural resources අපි මිනරල් වගේ දේවල් අපේ තිබෙනවා. මෙවුවා ඒ පිටරටවල වලට විකුණන්නේ නැති ප්‍රතිපත්තියක් තමයි අපි මේ විදේශ ප්‍රතිපත්තියක් හැටියට ගෙනියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඒ කාලේදී හම්බන්තොට වරාය ගැන ලොකු මේ විවාදයක් ඇති වුණා. දැන් අපි ඇත්ත කතාව දැන් අවුරුදු 99කට මේක චීනට බදු දීලා තිබෙනවා. ඒකට මේ වගේ ප්‍රතිපත්තියක් අපි ඉදිරියේදී අපි ඒ චීන එහෙම රටකට බදු දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ වරායක් කියලා අපි හිතමුකෝ හම්බන්තොට නැත්නම් වෙනත් වරායක් වෙනත් මොකක් හරි ලාංකික සමාගමකුයි ඒ වගේම ජාත්‍යන්තර සමාගමකුයි ඒ සම්බන්ධ කරලා ඒ වරාය සංවර්ධනය කරාට මෙතනදී අපේ ඒ අඩුපාඩුවක් අපි දකින්නේ නැහැ. ඒ වගේ ප්‍රතිපත්තියකට තමයි අපි යන්නේ. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම අපේ ඒ තියෙන අපේ natural resources ගත්තොත් එහෙම දැන් අපේ මිනරල් තියෙනවා. අපි ගත්තොත් එහෙම graphite වගේ දේවල් වලට. දැන් අපි දැන් ඉන්දුනීසියාවෙන් උදාහරණයකට ඒ කට්ටිය ඒ නීතියක් ගෙනාවා. දැන් ඒ කට්ටිය නිකල් පිටරට අරින්න තහනම් කරලා තිබෙනවා. ඇයි නිකල් පිටරට තහනම් කරලා තිබෙන්නේ? මොකෝ ඒ කට්ටියගේ බලාපොරොත්තු වෙනවා ඒ කට්ටිය කර්මාන්තයක් දියුණු කරන්න ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට බැටරි හදන. හරි. එතකොට මේ නිකල් අවශ්‍ය වෙනවා ලිතියම් එක නිකල් අවශ්‍ය වෙනවා. ඒතකොට ලිතියම්ුයි නිකලුයි දෙකම ඉන්දුනීසියාවේ තිබෙනවා. මේක පිටරට අරින්නේ නැතුව ඒකට අනික් ඒ ඔය ටොයොටා වගේ ආයතන ඉන්දුනීසියාවට ගෙනල්ලා ආයෝජනය කරලා ඉදිරියේදී මේ ඉලෙක්ට්‍රික් බැටරි හදන්න තමයි මේ කට්ටියගේ කල්පනාව තිබෙන්නේ. ඉතින් ඒ වගේම අපේ ඒ යම් කිසි විදිහකට ප්‍රතිපත්තියක් හැටියට අපි ගෙනියනවා අපේ මොනවා හරි මිනරල්ස් තියෙනවා නම් ඒවා නිකම්ම මේ එක්ස්ට්‍රැක්ට් කරලා නැත්නම් ඒ පිටරට ගෙනියන්නේ නැතුව ඒ වැලියු ඇඩිෂන් එකකුත් අපි ලංකාවේ එක්කව කරලා ඒකට ඊට වඩා හොඳ තත්වයකට ගියන මට්ටමකට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මම හිතන්නේ බෙන්න මේකයි මේ ඒක කාරණාවක් විතරයි මම මේ විදේශ ප්‍රතිපත්තියේ කිව්වේ. එතකොට මෙවැනි කාරණා 20ක් අර දේශීය ප්‍රතිපත්තිය සෞභාග්‍ය දැක්මෙන් අරගත්තේ දේශීය ප්‍රතිපත්තියෙන් ඒ කාරණා 20ක් ගැළපෙන විදිහට තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය අපි මේ සැරේ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. දැන් අපේ උවමනාව ඔක වුණත් අර්ග බාලසූරිය රාජ්‍ය ඇමතුමා සමහර වෙලාවට අපි කොච්චර බලාපොරොත්තු වුණත් අර සමපාර්ශවකරුවන් විදිහට කටයුතු කිරීමේ ඉඩ අපිට නැති වෙනවා ලෝකයේ හමුවේ අපිට තියෙන තැනත් එක්ක. සමහර වෙලාවට අපි විවිධ බාධා නිසා ලෝකයේ හමුවේ ඉර වෙලා තියෙන්න පුළුවන්. ඒක ණය වෙන්න පුළුවන්, සම්පත් සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වෙනයම් කාරණයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට
රටක් විදිහට අපේ ප්‍රශ්නවලට කොච්චර මුහුණ දුන්නත් ඩයස්පෝරාව අපිට වඩා ශක්තිමත් නම් විදේශ රටවල් වල ඔවුන්ගේ ක්‍රියාත්මක වීම මත අපිට බලපෑම් කිරීමේ තියෙන හැකියාවට වඩා ඒ කියන්නේ රටක් බලපෑම් කරනවට වඩා එක කණ්ඩායමකට බලපෑම් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි දකිනවානේ ඇතැම් රටවල් වල ඡන්ද පදනම පාවිච්චි කරලා ඔවුන්ගේ ජන අනුපාතයේ ජන ප්‍රමාණය පාවිච්චි කරලා ඔවුන් යම් යම් දේවල් කරගන්න. දැන් උදාහරණයක් විදිහට පෞගිය දිනක එංගලන්තයේ එක්සත් රාජධානියේ LTT සංවිධානය සම්බන්ධයෙන් වන තහනමට ඔවුන් කටයුතු කරපු විදිහ අපි දැක්කා. ඒ තහනම ඔවුන් ඉවත් කරගත්තා. එවැනි දේවල් වලදී ඔවුන් බලාත්මක වෙනවා. සමහරවිට රටක් විදිහටවත් අපිට පෙනී ඉන්න බැරි වෙනවා. ඒ ඩයස්පෝරාව පාවිච්චි කරන එක අපිත් කරනවා. හරි මම හිතන්නේ ඒක අපි තව ශක්තිමත් කරන්න ඕනේ. අපේ විශේෂයෙන්ම යුදාවි කාලේදී එහෙම විශේෂයෙන්ම අපේ ඒ ඩයස්පෝරා එකත් ඊපස්සේ මේ LTT එකට විරුද්ධවත් සටන් කරා. ඉතින් අපි ඒකත් අපි ඉදිරියේදීත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අද විශාල ප්‍රමාණයක් ලාංකිකයන් ඒ අනික් රටවල් වල ඉතා වැදගත් රැකියා කරන කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ දැන් ඔබතුමා කියපු කාරණාව ඇත්ත. දැන් කැනඩාවේදී ඒ සමහර වෙලාවට ඒ සමහර දෙමළ ඒ සංවිධාන කියන තර්කයක් තමයි අපිට මේ කැනඩාවේදී ලක්ෂ 4ක් ඒ දමිළ ජනතාව ඉන්නවා කියන එක. ඉතින් ඒ නිසා අපි මේ එතකොට ඒ දේශපාලඥයොත් මේකට ඡන්ද ලක්ෂ 4ක් මෙහි තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ගැන මොකද්ද කරන්න ඕනේ කියලා. හැබැයි ඉතින් දැන් ඒ වගේ අවස්ථාවලදී අපේ ඒ ඩයස්පෝරා වල කට්ටිය ගිහිල්ලා අපි යම් කිසි විදිහකට ඒ කට්ටියව දැනුවත් කරන්න ඕනේ. මේ ලක්ෂ 4ක් දමිළ ජනතාව හිටියද මේ ලක්ෂ 4ම මේ ලංකාවේ දමිළ ජනතාව නෙවෙයි. ලක්ෂ 4 කියන්නේ මුළු ඉන්දියානු දමිළ කට්ටියයි ඒ වගේම ලංකාවේ දමිළ කට්ටියයි සියල්ලම ඉන්න කට්ටිය තමයි මේ ලක්ෂ 4ක් කියලා කියන්නේ. ඉතින් මේ ඇත්ත తත්වය අපේ ඒ ඩයස්පෝරා පාවිච්චි කරලත් අපි ඒ රටවල් අපි දැනුවත් කරන්න අපේ වැඩ පිළිවෙලක් තිබෙනවා. ඔව්. ඇත්තටම අපිට ඒක ප්‍රමාණවත් කියලා පිළිගන්න පුළුවන්ද රාජ්‍යමතුමා? දැන් උදාහරණයක් විදිහට දැන් අපි කැනඩාවම ගත්තොතින් අපි එක වැඩසටහනකින් බැලුම්ගල වැඩසටහනකුත් අනාවරණය කරා කැනඩාවේ විශේෂ නිර්දේශයට ඇතම් කාරණා ඇතුළත් කරන්න යනවා කියලා. ඒ කියන්නේ ඒක පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන උන් ඉස්සරහට කරන්න යනවා. යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ යුද සංහාරයක්, ඒ කියන්නේ යුද නෙමෙයි ජන සංහාරයක් සිදු වුණාය කියන කාරණය ඔවුන්ගේ විශේෂ නිර්දේශයන්ට පවා ඇතුළත් කරන්න සූදානමක් තියෙනවා කියලා. ඒක ප්‍රාන්තික විතරයි ඒක මේ වුණේ. ඉතින් ඒක දැන් අපේ ඒ තානාධිපති කාර්යාලවලුත් අපි ඒක දැනුවත් කරලා අපි ඒක නවත්තලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේ ඒ දැන් ඒ දමිළ ඩයස්පෝරාවෙන් තිබෙන ඒ විශේෂයෙන්ම ඒ අපි අනික් තමයි දමිළ ඒ ඩයස්පෝරාවල ඉන්න කට්ටියවත් අපි යම් කිසි මට්ටමකට දැනුවත් කිරීමේ වැඩසටහනක් තිබෙනවා. මොකෝ ඒ සමහර වෙලාවට ඒ කට්ටිය රටවල් වල ඉඳගෙන අර ඒ කට්ටියගේ අර අදහසක් නැත්තම් මේ මිත්‍යාවක් තමයි තිබෙන්නේ මේ වෙන්න මේ දෙමළ ජනතාවට වෙන්න මෙවැනි දැඩි පීඩන තිබෙනවා තවදුරටත් ලංකාවේ කියලා. ඒකෝ ඒ වගේ අපිට මේ මතවාද වෙනස් කරන්න නම් ඒ කට්ටිය ලංකාවට ගෙනල්ලා ඇත්තටම අපිට ඒ පෙන්වන්න අවශ්‍යතාව තිබෙනවා. ඉතින් අපි ඒ වගේ වැඩ පිළිවෙලුත් අපි මෙම විදේශ අමාත්‍යාංශ හරහා අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් නමුත් ඒ වගේම තවත් මෙතනදී සංවිධාත්මක කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටියට ඒ පෞද්ගලිකව මේ අර යුද්ධ තියෙනකොට ඒ කට්ටිය හම්බ කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒ LTT එකේ අද LTT එක නැති වෙලා තිබුණාට ඒ ජාලය නැති වෙලා නැහැ. මේ කට්ටිය මද්ද්‍රව්‍යද නැත්නම් එක ඔය මේ ඒ මගඩි කරලා මේ කට්ටිය LTT එකට ඒ මුදල් හම්බ කරා. ඒකෝට මේ අර ඒ අර මොකද්ද ඒ අයිඩියොලොජි එක නැත්නම් අපිට අපේම රටක් අවශ්‍යයි නැත්නම් අපේ මීලාමක් අවශ්‍යයි කියලා ඒක දිගටම පවත්වා ඊයම ඒ කට්ටියට වැදගත් වෙනවා. ඒකෝර තමයි කට්ටියගේට මුදල් හම්බ කරන්න පුළුවන් වන්නේ. ඉතින් මේ සියල්ලම අපි අපේ ආරක්ෂා අමාත්‍යාංශයත් එක්කත් ඒ කට්ටියත් එක්කත් අපි සාකච්ඡා කළා. අපේ වැඩ පිළිවෙලක් තිබෙනවා. ඔව්. දැන් කොමන හෝ හේතුවක් නිසා ඔබතුමා කියන වගේ දැන් යුද්ධ කාලේ යුද්ධ පාවිච්චි කරලා කෙනෙක් හම්බ කරා නම් යුද්ධේ උරුණාට පස්සේ ඒක හම්බ කරන්න බෑනේ. ඔවුන්ට මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕන පැවැත්මට. හැබැයි ඕක ඔවුන් ක්‍රමවේදයක් විදිහටම පාවිච්චි කරන නිසා අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවා මේ දේශ සීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය කියලා එකක් වෙනුවෙන් රුද්‍ර කුමාර කියලා පුද්ගලයෙක් එහි අග්‍රාමාත්‍යවරයා විදිහට වෙස් අරගෙන එහෙම කටයුතු කරන තත්වයක් තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් වැඩ කරනවා. සමහරලාට ඔවුන් ෂෙඩ් එකක් වෙන්න පුළුවන්, වෙනත් සුපිරි වෙළඳ ජාලයක් වෙන්න පුළුවන්. ඒවා පාවිච්චි කරලා ඔවුන් හම්බ කරනවා. යම් වෙලාවක
ඒ කියන්නේ බිස්නස් කරලා සල්ලි හොයන්න පුළුවන් නේ. මේවා ආයුධ බවට පත් වුණොත් නැත්නම් වෙන අවශ්‍යතාව වෙනුවෙන් ලංකාවට එරෙහිව පාවිච්චි කරොත් ඒක අපිට ටිකක් අවාසියට බලපානවා. ඔව් ඒ දේශ සීමා රහිත රාජ්‍යයක් කියලා කිව්වට එහෙම රාජ්‍ය කීපයක් තිබෙනවා. හරි. සමහර රාජ්‍යවල වලට ජාත්‍යන්තරයෙන් පිළිගැනීමකුත් තිබෙනවා. මිලිටරි ඕඩර් ඔෆ් මෝල්ටා කියලා ඊපස්සේ මේ ඒ රාජ්‍යයක් තිබෙනවා. නමුත් මේක රටක් නැහැ. හරි. රටක් නැති වුණාට ඒක ඒ වැටිකන් වලින් පිළි අරගෙන තිබෙනවා. එහෙම මේ සමහර රටවල් වලින් පිළි අරගෙන තිබෙනවා. නමුත් දැන් මෙවැනි සංවිධානත් එහෙම තිබෙනවා. ඒවා ජාත්‍යන්තර පිළිගැනීමක් කිසිම රටකින් ඒ කට්ටියට දීලා නැහැ. හැබැයි අර මේ සංවිධානවලගේ පැවැත්ම තිබෙන්නේ පුළුවන් තරම් අපිට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. අපිට අසාධාරණකම් වෙනවා. අපේ කට්ටිය අපේ ජාතිය ඉන්න කට්ටියට ජීවත් වෙන්න බෑ. දැන් සමහර වෙලාවට මේ සංවිධාන ඒ යුද්ධ නැති වුණාට මේ සංවිධාන වෙනත් විදියකට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි ගිහිල්ලා අපේ ජනතාවට අපි මේ කට්ටිය සහන දෙන්න ඕනේ, නිවාස හදලා දෙන්න ඕනේ කියලා එක මුදල් එක්කව කරන්න පුළුවන්. මේක අවිගණ්ඩම කියලා මුදල් එක්කව කරන්න උවමනාවක් නැහැ. ඉතින් අපිට හම්බෙලා තිබෙන ඒ තොරතුරු අනුව අපි දන්නවා මේ සංවිධාන තවදුරටත් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඔව්. දැන් එවැනි පදනම් වලට තවදුරටත් තියෙන ඉඩ ගැන ඔබට කොහොමද දැනෙන්නේ රාජ්‍ය ඇමතුමා? දැන් උදාහරණයක් විදිහට ඩෙමොක්‍රටික් පාක්ෂිකයෙක් ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙන්න නියමිතයි. ජෝ බයිඩන් ඔහුගේ උපජනාධිපතිවරිය ආසියානු සම්භවයක් තියෙන, ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක් සහ ඇයගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විදියට පත්වන්න නියමිතයි කියලා කියන්නේ ලාංකීය සම්භවයක් තියෙන කාන්තාවක්. ඇය රෝහිණී ලක්ෂ්මී කියන කාන්තාව. ඉතින් ශ්‍රී ලංකා සම්බන්ධතා, දකුණු ආසියානු සම්බන්ධතා, ඉන්දියානු සම්බන්ධතා මේවා එක්ක බැලුවට පස්සේ මේ ඔය ඩයස්පෝරා වැනි කණ්ඩායම් වල තියෙන උවමනා මේ අවශ්‍යතා එක්ක ගැලපෙන්නත් ඉඩ තියෙනවා. ඔව් මම එහෙම දකින්නේ නැහැ. දැන් ඔක ඔබාමාගේ තිබිච්ච අප්‍රිකාවත් එක්ක සම්බන්ධතා මත ඊපස්සේ හුඟක් වෙලාවට කට්ටිය හිතුවා මේ ඔබාමා අපෙන් පස්සේ අනික් රටවල් එක්ක නැත්නම් ඒ විදේශ ප්‍රතිපත්තිය යම්කිසි මට්ටමකට වෙනස් වීමක් වෙනවා කියලා. එහෙම අපි දැක්කේ නැහැ. මෙතනදී මේ ඒ එතුමියගේ තිබෙන ඒ නෑදෑකම් නැත්නම් ඒ තියෙන සම්බන්ධතා මත ඒ විදේශ ප්‍රතිපත්ති මේ ක්‍රියාත්මක වන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් ඇමරිකාවයි ඉන්දියාවයි ඉතාම කිට්ටුවෙන් ඒ ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කරන්නේ කට්ටියගේ දේශපාලන සහ ඒ මේ ආරක්ෂාව සහ ආර්ථික ඒ මට්ටම් ඒ තහවුරු කරගන්න. ඉතින් මෙතනදී මේ එක පුද්ගලින්ගේ ඒ තිබෙන ඒ සම්බන්ධතා අනුව ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියක් වෙනස් වෙනවා කියලා මට හිතන්න අපහසුයි. ඔව්. දැන් අපි බැලුවොතින් තාරක බාලසූරිය රාජ්‍ය ඇමතුමා මේ බුෂ් පාලනය කාලේ, ඔබාමා පාලනය කාලේ පොඩි එක හැඩයක්නේ තිබුණේ අපිට මෑත මතක කාලේ. හැබැයි ඊට වැඩිය ටිකක් හාත්පස වෙනස් ක්‍රමවේදයක් ට්‍රම්ප් අනුගමනය කළේ. හැබැයි මේ ඩෙමොක්‍රටික් කණ්ඩායම් වල යම් විවේචනයක් තිබුණානේ. ඔබාමා හිටපු ජනාධිපතිවරයා පවා ට්‍රම්ප් ජනාධිපතිවරයා විවේචනාත්මක ප්‍රකාශ එක්තරා අවස්ථාවක සිද්ධ කරන තැනටම ආවා. එතකොට පොඩි ඩෙමොක්‍රටික් හැඩයක් අරගත්තොතින් දැන් අපි දකිනවා බයිඩන් ඡන්දපදන හැදිලා තියෙන්නේත් මේ ජනවාර්ගික කණ්ඩායම් සහ මේ එවැනි ඡන්ද පදනමක්නේ තියෙන්නේ. එතකොට එවැනි කණ්ඩායම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි. දැන් ඩයස්පෝරා වැනි කණ්ඩායමුත් ගිහිල්ලා ඒත්තු වෙන්නේ ඒ වගේ තැන්වලනේ. එහෙම නොතින් දැන් ඔය මානව හිමිකම් කවුන්සිලේදී වගේ ස්ථානවලදී අපිට ඒක අවාසියට බලපාන එකක් නැද්ද? මානව හිමිකම් කවුන්සිලේ ඇමරිකාව සමාජිකයෙක් නෙවෙයි. නමුත් දැන් අපි මානව හිමිකම් මේ ඒ කියන්නේ ට්‍රම්ප් පාලනයේ කාලේ ඔවුන් එතනින් ඉවත් වෙන්න තීරණය කළා. ඉවත් වුණා. ඒ තීරණ පවා ඕනනම් ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මානව හිමිකම් අපේ රටේ අපි වර්ධනය කරා ගන්න ඕනේ මේ ඇමරිකාවේ අවශ්‍යතාවය අනුව නෙවෙයි. අපි මානව හිමිකම් දැන් මානව හිමිකම් අපි අපිට 100%ක් හරි කියලා අපි දැන් නවත්තන්නේ නැහනේ. දැන් අපි ගත්තොත් මේ හොඳට ওই මානව හිමිකම් තියෙන රටවල් දිහා ඔය ස්කැන්ඩිනේවියානු රටවල් අනික ඊපස්සේ නැත්තම් ඔය නවසීලන්තේ වගේ රටවල් අපි දැන් මානව හිමිකම් වලින් මේ නම්බර් එකට ඉන්නවා. ඒ හින්දා අපි දැන් මෙතනින් මේ මානව හිමිකම් ගැන කිසි දෙයක් කරන්න ඕනේ නැහැ කියලා ඒකට
ක්‍රියාකල්පයක් නැහැ නේ. මොකද මේක හැමදාම ඒ තවත් දුරටත් තියුණු කරගන්න පුළුවන් විෂයක් නිසා. මේක අර අවසානයක් නැති විෂයක් නිසා. ඉතින් අපි අනිවාර්යයෙන් මේ මානවිකම් පැත්තෙන් අපේ තිබෙන අපේ තිබෙන අඩුපාඩු අපි හදා ගන්න ඕනේ. ඒ වගේම මෙතනදී මේ මානවිකම් ගැන කතා කරනකොට මේ දැන් මානවිකම් මේ යුද්ධ අද අපේ මේ කතාව තිබෙන්නේ මේ මානවිකම් මේ යුද්ධෙත් පිළිබඳවයි. නමුත් මේ මානවිකම් වල ඊට වඩා විශාල පුළුල් විෂයක්. ඒකට අනික් දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ. ඉතින් අපි අනික් දේවල් ගැනත් අපි කතා කරන්න උවමනාවක් තිබෙනවා. නමුත් මම හිතන්නේ අපේ විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්තිය දිහා බැලුවොත් එහෙම අපි මෙතනදී බලන්නේ අර යම් කිසි මට්ටමකට මේ ස්විට්සර්ලන්තයේ ගෙනිච්ච විදේශ ප්‍රතිපත්තියක් වගේ විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නයි. දැන් මේ ස්විට්සර්ලන්තයේ අපි විදේශ ප්‍රතිපත්තිය දිහා අපි බැලුවොත් එහෙම ස්විට්සර්ලන්තයේ තාම කුඩා රටක්. ඒ කාලේදී දැන් ඒ රටවල් හරහා යන්න නම් එතකොට මොකක් ඔය ස්විට්සර්ලන්තයේ පාසස් තිබෙනවා. මේ පාස් එකක් තියෙනවා නිකන් කඳු අවටින් තමයි යන්න තිබෙන්නේ. එතකොට මේ කට්ටිය දැනගත්තා මේ අනික් රටවල් වලටත් ඒ වෙළඳ ගනුදෙනු වලට මේ ඒ පාරවල් විවෘත කරොත් එහෙම ඒ කට්ටියට යම්කිසි ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන් කියන එක. ඒ වගේම අපි ලංකාව බැලුවොත් එහෙම අපිත් ඉතාම කුඩා රටක්. ඒ වගේම අපි දන්නවා දැන් ලංකාව ආවටින් හම්බන්තොට වරාය ආවටින් ඒ නැව 300ක් වගේ ප්‍රමාණයක් අද ගමන් කරනවා. ඒකට ඒ වගේම ඒ දකුණු අපි දන්නවා ඒ ලෝකයේ ඒ බඩු නිෂ්පාදනයෙන් ඔය නැව්වලින් තමයි 70%ක් වගේ ඒ බඩු එහාට මෙහාට ගෙනියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ වෙළඳ මාර්ග ඉදිරියේදී ඒ වැදගත් වෙනවා ඔක්කොම රටවල් වලට. ඉතින් අපේ විදේශ ප්‍රතිපත්තියේ තවත් කාරණාවක් තමයි අපි විශ්වාස කරනවා මේ විවෘත වෙළඳ මාර්ග අපි ආසියානු සමවෙන්න මේ ඉන්දියානු මුහුදු කලාපේදී අපි ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක. ඒකට අපි කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ? අපි ඒ ජාත්‍යන්තර නීති අනුව අපි කටයුතු කරන්න ඕනේ කියන පදනමේ තමයි අපි ඉන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ විශේෂයෙන් මේ රටේ තිබෙන ඒ ලොකේෂන් එක නැත්නම් අපේ ඒ පිහිටීම අනුව අපිට මේ බලකඳුරු මේ දෙකෙන්ම අපිට වාසි ලබා ගන්න පුළුවන් වෙනවා කියන විශ්වාසය මට තිබෙනවා. ඔව්. හැබැයි දැන් කොහොම හරි බලකඳුරු දෙක උත්සාහ කරන්නේ වාසිය බෙදා ගන්න නෙමෙයි තමන්ගේ වාසිය තහවුරු කරගන්නනේ. දැන් අර ඔබ කිව්වා වගේ මේ උපාය මාර්ගයක පිහිටීම. දැන් කවදා හරි ලංකාව අපි රටක් විදිහට යම් සාර්ථකත්වයක් ලබා ගත්තොත් අපිට පුළුවන් වුණොත් අපි කරන්නේත් මේ උපාය මාර්ගයක පිහිටීම නිසා. ඒක අපිට මුදල් බවට පත් කරන්න පුළුවන්, මේ කැපිටලයිස් කරන්න පුළුවන්. සහ දැන් විදේශීය රාජ්‍යනුත් උත්සාහ කරන්නේ මේ භූමියෙන් ඉඩක් ගන්න. දැන් එක පැත්තකින් ඇමරිකාව වෙන්න පුළුවන්, එක පැත්තකින් චීනය වෙන්න පුළුවන්. ඔවුන් තනිව මේ භූමියට සටන් කරනවා. ඒ වාසිය අපිට ලබා දෙන්න ඕන උත්සාහ කරනවාද? මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මේ සමහර රට කටියේ මේ දැන් අපේ කිසිම රාජ්‍යයක් මම හිතන්නේ මේ චීනේද නැත්නම් ඇමරිකාවේද නැත්නම් වෙන රටක ලංකාවට එනකොට ඒ අදහස අපි කියන්න කලින් ඊට ප්‍රතිචාර දැක්ුවේ අපේ රට ඇතුලේ තියෙන චීන තානාපති කාර්යාලය. එතකොට ඒ ආරෝව මොකක්ද, ඒ ප්‍රශ්නේ මොකක්ද කියන එක එතනින් එළියට පැන්න නේද? කියන එක ඉතින් ඒක කවුරුත් දන්නවා. ඒ ඇමරිකාවයි චීනයි අතර ඒ ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නේ අපේ පොළොවේ ඇතුලේ මේ අය විසඳ ගන්න හදන එකේ ඊට එහාගේ ගැටලුවක් පේන්නේ නැද්ද? ඒ ප්‍රශ්නෙට චීන ඒවට අපිට මැදිහත් වෙන්න ඕනේ නැහැ. අපි අපේ වැඩේ බලා ගන්න ඕනේ කියන පදනමේ තමයි අපි ඉන්නේ. අපිට මේ මොකක්ද අර තල්මස්සු මේ හැප්පෙනකොට හාල්මස්සු පොඩි වෙනවා වගේ දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි මේ ඒවට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි රටවල් දෙකම එක ගනුදෙනු කරනවා. දැන් අපි ඇමරිකාවත් එක්කත් ඒ විශේෂයෙන් මේ ආරක්ෂක කටයුතු එක්ක අපි ගනුදෙනු කරනවා. දැන් අපි ගත්තොත් එහෙම ඔය සෝමාලියානු මුහුදු මේ කරුවන්
ඉන්නකොට මංකොල්ල කරුවන් ඉන්නකොට අපි කට්ටිය ඊට පස්සේ අනික් රටවල් එක්ක අපි ඒ ගනුදෙනු කරලා යම්කිසි මට්ටමකට ලංකාව පැත්තට ආවේ නැති වුණත් අපි කටයුතු කරනවා. ඉතින් ඒව අපි හුඟක් වෙලාට කටයුතු කරන්නේ ඒ ජාත්‍යන්තර සංවිධානත් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් මෙතනදී අපි කියමුකෝ ආසියානු 1971 දී අපි එක ගිවිසුමක් අත්සන් කරා මේ ආසියානු මුහුදු කලාපය සාමකාමී කලාපයක් region of peace කියන එක මේ තියෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ විශ්වාසය අපි තවත් තිබෙනවා. ඉතින් අපි මෙතනදී මේ හැම රටක් එක්කම අපි මෙතනදී ගනුදෙනු කරනවා. ඉතින් මම හිතන්නේ ඒකේ ගැටලුවක් එහෙම විශාල ගැටලුවක් මම දකින්නේ නැහැ. ඔව් ඒක ගැටලුවක් බවට පත් නොකරගෙන ඒ අවස්ථාවක් බවට පත් කර ගැනීම තුලම තමයි අපේ ජයග්‍රහණය තියෙන්නේ. නමුත් ඒ අපිට කරගන්න නොදී වෙන අය මැදිහත් වෙයිද කියන ගැටලුව තමයි එතනදී අනික් රටවල් වල දැන් අපේ විදේශ ප්‍රතිපත්තිය මත නෙවෙයි ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය හදන්නේ. අපි කොච්චර මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අපි ගෙනියන්න ඕනේ කියලා කිව්වත් මේ ඒකට ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය අපේ විදේශ ප්‍රතිපත්තිය මත නෙවෙයි තිබෙන්නේ. ඒක ඒ විශේෂයෙන් මේ මම විශ්වාස කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඒ බලපෑම අනුව පොඩි දේවල් මානව හිමිකම් වලට ප්‍රශ්න දාන්න පුළුවන්. නමුත් මේ අර මම කියපු අර ඉස්සල්ලා කියපු ඇමරිකන් එක්සෙප්ෂනිසම් කියන ඒ කාරණාව මත තමයි ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්නේ. ඉතින් මං හිතනවා විශේෂයෙන් අද ආසියාවේ ඒ තිබෙන තත්ත්වය ගැන අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම ඒ මුහුදු මාර්ග ඒ ආරක්ෂාව අපි අපේ සහයෝගය අපි ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් අපි බැලුවොත් එහෙම මේක චීනයටත් වැදගත් වෙනවා. ඒ නිදහස් මුහුදු මාර්ග තිබෙන එක ඒක ඇමරිකාවටත් වැදගත් වෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයටත් වැදගත් වෙනවා. ඉතින් අපි මෙවත් එක්ක ජාත්‍යන්තරත් එක්ක එකහුව වෙලා අපි කටයුතු කරන්න අවශ්‍ය වෙනවා මෙවැනි කාරණා ඉදිරියට ගෙනියන්න. ඔව්. හොඳයි අපි තවදුරටත් ඒ පිළිබඳවත් සාකච්ඡා කරමු. net FM unlimited තුලින් අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්න සූදානම්. අද තාරක බාලසූරිය කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය ඇමතුමත් එක්ක අපි unlimited සංවාදයේ දීලා ඉන්නේ. අපිට දෙන්න කෙටි විරාමයක් ඉතා ඉක්මනින් නැවත මුණ ගැහෙනවා. net FM unlimited. හොඳයි අපි නැවතත් net FM unlimited සමග තාරක බාලසූරිය කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය ඇමතුමත් එක්ක අපි unlimited සංවාදයේ දීලා ඉන්නේ. එතුමා විදේශ සම්බන්ධතා විෂය සම්බන්ධයෙන් වගකීම් දරන නිසා රටට එන්න පුළුවන් අභියෝග ලෝකයේ දේශපාලන ස්තරයන් වල වෙනස් වීම අපිට දැනෙන්නේ කොහොමද? ලෝකයේ හමුවේ අපිට හිට ගන්න වෙන්නේ කොහොමද? මෙවැනි කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ. දැන් ඔබතුමාගේ විෂයත් බැලුවට පස්සේ ලංකාවට තියෙන බලපෑමත් ගැන අපි පොඩි අවධානයක් යොමු කරොතින් දැන් ජිනීවා මානව හිමිකම් සැසිය මීළඟ මාර්තු මාසෙත් පැවැත්වෙනවා. පසුගිය මාර්තු මාසේ අපේ රට ලබා දුන්නු සමානුග්‍රාහකත්වයෙන් ඉවත් වෙන බව විදේශ කටයුතු ඇමතුමා දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කියලාව. නමුත් අපිට කියව පමණින් එකෙන් නිදහස් වෙන්න බෑ. එවැනි කාරණා යුද අපරාධ උනේ නැහැ කියන්න සහනිකුත් කාරණා සම්බන්ධයෙන් අපිට යම් හේතු සාධක සහිත ඔප්පු කරන්න වෙනවා. දැන් නැති වුණොත් ඊළඟ මාර්තු මාසේ අපිට මොන තත්වයකට මුහුණ දෙන්න වේද කියලා අපි තවම දන්නේ නැහැ. ඊට මොකද ඔප්පු කරලා ඉවත් වෙන්න ඕනේ කියලා එහෙම කිසිම මේක නීතියක් නැහැ. ඒ කියන්නේ අපිට මේ මානව හිමිකම් කවුන්සිල් එකෙන් අපිට ඉවත් වෙන්න අවශ්‍යතාවයක් තිබුණා නම් අපිට ඉවත් වෙන්න පුළුවන්. ඔව්. දැන් ඇමරිකාව ඉවත් වුණා වගේ. ඔවුන් අපිත් එක්ක එකතු වෙලා සමානුග්‍රාහකත්වයෙන් යෝජනාවක් ගෙනව ඊළඟ සැසිවාරණයට ඔවුන්නේ සමාජිකත්වයෙන් අයින් වුණා. නමුත් අපිට චෝදනා එල්ල වෙලා තියෙන නිසා ඒ චෝදනා පවා ඔබ කියන්නේ එහෙම හිතුමනාපේ කටවචනෙන් අපිට අතහැරලා දාන්න පුළුවන් නෑ. දැන් ඒකෙන් අපි ඒ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා කියලා තිබෙනවා. අපි දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී ඔය චෝදනාවෙන් ඉස්සෙල්ලා අපි පරණගම කමිෂන් එක අපි මේවා කරා. ඒකට ඒකෙන් කාරණා ඒ යම් කිසි ප්‍රමාණයක් අපි ක්‍රියාත්මක කරා. දැන් මේ එතකොට ඒ ජිනීවා යෝජනාව වල තියෙන ඒ සමහර කාරණාත්
වලත් අපි ඒ ක්‍රියාත්මක කරනවා. සමහර කාරණා වලට අපිට ක්‍රියාත්මක කරන්න බෑ. මොකෝ මේක ඒ අපේ ව්‍යවස්ථාවට පටහැනි. හරි අපිට අධිකරණ මේ විදේශකයන් ගෙනල්ලා අපේ අධිකරණ පද්ධතියට අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපිට ඒ කට්ටියව දාන්න බෑ. මොකෝ ඒක ව්‍යවස්ථාවට පටහැනි. ඒ නිසා අපි පැහැදිලිව කියලා තිබෙන්නේ සමහර කාරණා වලට අපිට යම්කිසි විදිහකට ඒ කාලය අවශ්‍ය වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන්ටම කියලා තිබෙනවා 100ට මම හිතන්නේ 95ක් විතර ඊඩම් දැන් ඒ TN එකේ සංවිධානයේත් කියලා තියෙනවා ඒ අයිති පුද්ගලයන්ට දීලා තිබෙනවා කියලා. හැබැයි දැන් සමහර ගැටලු තිබෙනවා මේකෙන් මේ කවුද ඇත්ත අයිතිකාරයා කියන එක LTT කාලෙත් ඒ කට්ටිය ඔප්පු දීලා තිබෙනවා. ඒතකොට මේකෙන් කවුද ඇත්ත අයිතිකාරයා කියන එකට එව්වා ඒ නීතිමය පැත්තෙන් ඒවා විසඳන්න යම් විදිහකට කාලයක් යනවා. ඉතින් සමහර අපිට ඒ තියෙන ඒ තිබෙන සමහර අපි මේ ඔක්කොම මේ ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලාත් මේ විසිකරන එකක් නෙමෙයි මම කියන්නේ. නමුත් මේ අපිට මෙව්වා හොඳ දේවල් අපි ක්‍රියාත්මක කරන්න අපි කොහොමද ක්‍රියාත්මක කරනවා? අපි ගිහලා මේ ජාත්‍යන්තරයෙන් කියන හින්දා නෙවෙයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ. අපි කොහොමද ක්‍රියාත්මක කරනවා? දැන් අපි ඒ ඊඩම් ප්‍රශ්නේ උදාහරණයකට ගත්තොත් එහෙම ඒ අවතන් වෙච්ච කට්ටියට ඒ ඊඩම් දෙන එක රටක් හැටියට ඒ ශිෂ්ට සම්පන්න සමාජයක් හැටියට ඒ යුද්ධයෙන් බැට කාපු කට්ටියට අපි යම්කිසි සහනයක් දෙන්න ඕනේ. ඒ කට්ටියගේ තිබිච්ච ඊඩම් අපි දෙන්න ඕනේ. ඉතින් අපි කොහොමද අපි ක්‍රියාත්මක කරනවා? ඔව්. දැන් උදාහරණයක් විදිහට යුද අපරාධ සිදු කිරීම, සිවිල් වැසියන් ඝාතනය කිරීම, ඇතැම් දූෂණවලට ලක්වීම, මිල මුදල් අවභාවිතය, ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම, මේ වගේ චෝදනා කිහිපයක් ඔවුන් එල්ල කරලා තියෙනවා. ඒ යුද අපරාධ එකේ අපි කියලා මේ ජිනීවා මොකද 30 එකේ නෑ. ඒකෙන් තියෙන්නේ ඒ කාලේ කවුද අපේ සයිඩ් කුමාරයාගේ ඒක ඇප්‍රීෂিয়েට් කරනවා කියලා නැත්නම් අගය කරනවා කියලා තියෙනවා. නමුත් එතුමාගේ ප්‍රකාශයේදී කියලා තිබෙනවා මෙතනදී මේ සිස්ටමැටික් නැත්නම් ඒ රාජ්‍ය අනුග්‍රහයක් අනුව ඒ යුද අපරාධ වුණා කියන එක එතුමාගේ ප්‍රකාශයේදී එතුමා ක්‍රියාත්මක කරලා තිබෙනවා. නමුත් අපි පැහැදිලිව අපි එදා ඉඳන්ම අපි හිටපු ස්ථාවරය තමයි මෙතනදී යුද අපරාධ එතුමා කියන විදිහට සංවිධාත්මක යුද අපරාධ වෙලා නැහැ කියන එක තමයි අපි මෙතනදී අපේ ස්ථාවරය. අපි දැන් මේ ඉවත්වීම හරහා බලාපොරොත්තු වෙන තාරක බාලසූරිය රාජ්‍ය ඇමතුමා මේකට කල් ගන්න එකද? අපිට ඕන නම් කල්මරමර ඉඳලා මේක කාලෙන් කාලෙට අලුත් වෙන මාතෘකාවක් බවට පත් වෙනවා. අපි මාර්තු වල මේක කරලියට එනවා. තව ආයිමත් ඊළඟ මාර්තු ලඟ වෙනකොට මොකක් හරි ක්‍රියාදාමයක් ගන්නවා. ඒ ඇතුලේ ඩයස්පොරා වෙන්නේ දේවල් ඔවුන් ක්‍රියාත්මකයි. දැන් උදාහරණයක් විදිහට ඊශ්‍රායලයට මා දන්න විදිහට චෝදනා විශාල ප්‍රමාණයක් ගොනු කරලා තියෙනවා. ඔවුන් හැබැයි ඒවා තමයකටත් මායිම් කරන්නේ නැහැ. අපි මොන වගේ ස්ථාවරයක්ද දරන්නේ? මේ රෙසලූෂන් එක ගැන ගත්තොත් මේ යෝජනාව ගැන බැලුවොත් මේක ඒ ඉතිහාසයේ වෙච්ච නැති දෙයක්. හරි මේක කන්ට්‍රි ස්පෙસિෆික් යෝජනාවක්. සාමාන්‍යයෙන් මේ යෝජනා ගේන්නේ මේ අර කන්ට්‍රි ස්පෙસિෆික් යෝජනාවක් නෙවෙයි. කියන්නේ එතකොට මේ යෝජනාව විශේෂයෙන්ම අනික්කේ අරුම් පුදුම දේ තමයි ඒ තමන්ගේ රට තමන්ට විරුද්ධවම ගේන යෝජනාවක් වුණා. ඉතින් මේ අන්න ඒකයි මෙතනදී තිබෙන ඒ විශේෂත්වය. නමුත් ඒ ඊශ්‍රායලයේ කතාවේදී ඊශ්‍රායලයේ ඒ අර අරාබි රටවල් සියලුම රටවල් එක්කම වෙලා ඒ වගේම අප්‍රිකානු රටවල් මේ ඊශ්‍රායලයේ තිබෙන ඒවට වඩා ඒවට වැඩි උනන්දුවක් දෙනවා කියලා නැත්නම් මේ යෝජනා දිහා බැලුවොත් එම් බහුතරයක් යෝජනාව ගෙනල්ලා තිබෙන්නේ ඊශ්‍රායලයට කියන පදනම මත තමයි ඉන්පස්සේ ඇමරිකාව ආයෝ ඊශ්‍රායලයේ එතනින් ඉවත් වෙලා තිබුණේ. ඔබ කියන්නේ අපි ශිෂ්ට සම්පන්න සමාජයක් විදිහට යම් චෝදනා ප්‍රමාණයක් එල්ල වෙලා තියෙනවා නම් ඒවා පිළිගන්න පුළුවන් දේවල් නම් ඊට සාධාරණ විසඳුම් ලබා දෙන්න. චෝදනා පිළිගැනීමක් නෙමෙයි මම කිව්වේ. පටල ගන්න එපා. මම කිව්වේ දැන් එතනදී ඒ යෝජනා වල තියෙන සමහර කාරණා අපි කොහොමත් ක්‍රියාත්මක කරනවා. සමහර කාරණා අපි දැන් අපි මම අර උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඉඩම් ප්‍රශ්නේ මේක මේ ආණ්ඩුවෙන් අපි ගත්තොත් එහෙම ඒ කවුරු හරි එතනදී පදිංචිකාරයෙක් ඉඳලා තියෙනවා නම් ඒ ඉඩමකට ඒ පදිංචිකාරට ඒ ඉඩම දෙන්න ඕනේ. මේක ජිනීවාකින් අපිට කියන්න උවමනාවක් නැහැ. ඉතින් අපි ගත්තොත් එහෙම ඒ බලය බෙදා දීමේ මේ ඒ වැඩපිළිවෙලට වුණත් ඊපස්සේ ඒ යම්කිසි මට්ටමකට එක විෂයන් වලට කොහොමද ඒ බලය බෙදා දෙන්න ඕනේ කියන එක අපි ඉදිරියේදී අපි කල්පනා කරනවා අලුතෙන් ව්‍යවස්ථාවක් ගන්නකොට. ඒක මේ ජිනීවා යෝජනා මාලාවෙන් කියන හින්දා නෙවෙයි.
ඉතින් ඒ වගේ සමහර කාරණා අපි ක්‍රියාත්මක කරනවා. සමහර කාරණා අපිට ඒ ක්‍රියාත්මක කරන්න ඒ ඉඩකඩක් නෑ අපේ ව්‍යවස්ථාව අනුව. එවැනි තත්ත්වයක් තියෙන්නේ. ඔව්. දැන් ඊළඟට දැන් ඇතැම් රටවල් එක්ක ගනුදෙනු කරන ආකාරය සම්බන්ධයෙන් අපිට යම් ඇඟිල්ල දිගු කිරීම තියෙනවා. ඔබත් කියන විදිහට බොහෝ වෙලාවට අපි කියන්නේ අපි නොබැඳි පිළිවෙතක ඉඳලා විදේශ රාජ්‍යයන් සමග කටයුතු කරනවා කියලා. නමුත් රජයන් මාරු වෙන විදිහට ඇතැම් රටවල් එක්ක ලෙන්ගතුව වැඩ කරනවා කියලා සමහරවිට ලේබල් එළවෙනවා. සහ ඇත්තටම මේ වගේත් වැඩ කරනවා. දැන් උදාහරණයක් විදිහට වර්තමානයේ පහුගේ රජය ක්‍රියාත්මක කරන්න යෝජනා කරපු මේ බත්තර මුල්ල කොළඹ ආශ්‍රිතව දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. ඒක යම් ආරම්භයකුත් කරලා තිබුණා. ඒ සඳහා මූලික අඩිතාලම් යොදලත් තිබුණා. නමුත් මේ ආණ්ඩුව ආපු ගමන් ඒ ව්‍යාපෘතිය නතර කරනවා. අපි දැක්කා ජපානයේ රට ඇතුළෙත් ලංකාව මොන තත්ත්වයේ වුණත් ඔවුන් යම් සාකච්ඡාවකට ලක් කරලා තිබුණා. මෙවැනි ව්‍යාපෘතීන් අහිමි කරන්නේ ලංකාව චීනය වගේ රටවල් එක්ක තියෙන සමීප සම්බන්ධතා මත මෙවැනි දේවල් චීනය වගේ රටවල් වලට යන්න පුළුවන්. එවැනි පරමාර්ථයෙන් කරපු දේවල් විදිහට තමයි විග්‍රහ කරන්නේ. ඒවයේ එහෙම අසාධාරණ බවක් තියෙනවද? නොබැඳි කියලා කිව්වට අපේ රජයන් අතර අනුගමනය කරන ප්‍රතිපත්ති දේවට බලපාන්නේ. ඒකේ ඇත්ත කතාව අපි බැලුවොත් එහෙම මේ ඒ ආයතන ගැන අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඇමරිකාවේ තිබෙන්නේ මොන වගේ ආයතනද? ඒ බහුතරයක් තිබෙන්නේ ඒ පෞද්ගලික ආයතන. ඒතකොට මේ පෞද්ගලික ආයතන මේක ජෛක ව්‍යාපෘතියක් මම හිතන්නේ. ඔව් ඒ පෞද්ගලික ආයතන වලට ඒ කොටස්කාරයන්ට වග කියන්න ඕනේ. ඒකට ඒ හැම අවුරුද්දේම ඒ කට්ටිය ගැනියුල් මීටින් එකේදී මේ කොච්චර කොටස් වලින් ලාභයක් ලැබෙනවද කියන එක කොටස්කාරයන්ට කියන්න ඕනේ. එතකොට සමහර වෙලාවට අපි චීනයේ ආයතන දිහා බැලුවොත් එහෙම සමහර ඒවාට ඒ පෞද්ගලික කට්ටියටත් ඒ කොටස් තිබුණාට බහුතරයක් ඒ ආයතන රාජ්‍ය ආයතන තිබෙන්නේ. ඒකට මේ රාජ්‍ය ආයතන වලට යම්කිසි මට්ටමකට මේ දීර්ඝකාලීන විදියට ඒ කල්පනා කරන්න පුළුවන්. දැන් එන අවුරුද්දේ තිබෙන ලාභය ගැන මේ ආයතන වලට එතකොට යම්කිසි විදියකට ඒ කල්පනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි අවුරුදු 10කින් මේ පැති දිනු වුණාන් පස්සේ මේ ආයතන වල තිබෙන ලාභය ගැන ඒ කට්ටියට ඊට වඩා දීර්ඝකාලීන සැලැස්මකට ඒ කට්ටියට යන්න පුළුවන් වෙනවා. එතකොට අපි මේ ඒ ව්‍යාපෘති බලනකොට අපි ඉවැලුවේට් කරලා බලනවා මොකද්ද මේ ඒ රටට හොඳ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ සමහර වෙලාවට ඒ තිබෙන ආර්ථික ක්‍රමය අනුව ඒ චීන ආයතන වලින් දෙන ඒ ප්‍රොපෝසල්ස් සමහර වෙලාවට අනික් ඒ අර කැපිටලිස්ට් මේ මොකද්ද මේ ඒ අර ඇමරිකානු නැත්නම් ඒ ජපානයේ වගේ ආයතන වලට වඩා ඒවා ඇට්‍රැක්ටිව් නැත්නම් ඒවට වඩා අපිට ඒ ටර්ම්ස් හොඳයි. හැබැයි දැන් මේ සහන පොලියට ණය ලැබෙන ව්‍යාපෘතිවලට වඩා ඊට වඩා වැඩි පොලියට අපි යනවනේ මේ ජපන් ව්‍යාපෘතිවල පොලිය අඩුයිනේ වගේ සංවාද තියෙනවා. ඒ පොලිය අඩු ඒ ජෙනරේට් එකනේ. ඒක දැන් ජපානයේ අපි කවුරුත් දන්නවා දැන්ට තියෙන ඒ පොලිය ලෝකේ තියෙන අඩුම පොලියක් තිබෙන රටක් කියලා. දැන් මම කියන්නේ ඕකේ අවතනදී එක්ස්චේන්ජ් රිස්ක් එකත් අපි බලන්න ඕනේ. ඒකට අපි මෙවැනි දැන් හොඳම උදාහරණය තමයි අර හිල්ටන් ආයතනයේට ඒ ලෝන් එකක් ගත්තා. ඒ හදනකොට 80 ගණන් වලදී ඒ කාලේ ඒ තිබිච්ච ඒ ඩොලර් එකට තිබිච්ච yen rate එක මම දන්නේ නැහැ 250-300ක් වගේ වුණා. ගෙවන්න වෙනකොට මේ ඩොලර් එකට yen 100ක් වගේ තමයි තිබුණේ. ඒතකොට 3 ගුණයක් වගේ ප්‍රමාණයක් ගෙවන්න වුණා. 1900 මතකෙන් කියන්නේ මේ නමුත් මේ 1948 වගේ වෙනකොට මම හිතන අපි නිදහස ලැබනකොට රුපියලට yen 8ක් හරි 12ක් හරි ලැබුණා. හරි දැන් අපි රුපියල් 1.4ක් වගේ ප්‍රමාණයක් අපි දැන් ගෙවන්න වෙනවා ඒ yen එකක් ලබා ගන්න. හරි එතකොට මේ අර පොලිය අඩුයි කියන එක කොටසක් විතරයි මෙතනදී. ඔබ කියන්නේ ඉතා කෙටි කාලයක් ඇතුලේ වැඩියෙන් විනිමය අනුපාත වෙනස් වුණාට පස්සේ වුණොත් එතකොට අපිට ඊට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙනවා. දැන් එන්නේ ඒක ඩොලර් එකටත් එක්ක තියෙනවා. එතකොට අපි මේ ඒ පොලිය විතරක් අපිට බලන්න බෑ. හරි දැන් මේ අපිට එක්ස්චේන්ජ් රිස්ක් එකත් අපිට මෙවැනි ව්‍යාපෘති කියනකොට අපිට අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. ඔබ පැහැදිලිව කියන්නේ මේ වෙලාවේ එවැනි ලෝන් එකක් සඳහා ණය මුදලක් සඳහා ගෙවන පොලිය අඩුයි වගේ පෙනුනට
විනිමය අනුපාත වෙනස් වුණොතින් ඒකේ පාඩුව වැඩි කියලා. මම කියන්නේ මේ ගන්න ලෝන් එකේ ඒ රටට තිබෙන දැන් තිබෙන ඒ අපේ ආර්ථික තත්ත්වය අනුව අපි ගත්තොත් එහෙම ඒ මහින්ද මහත්තයා ඒ රට දෙනකොට ඒ අපිට ඒ ණයබරතාවයේ තිබුණේ දල ජාතික නිෂ්පාදනයෙන් බැලුවොත් එහෙම 71%යි. ඊට පස්සේ දැන් ඒක 85%කට වගේ ඇවිදින් තිබෙනවා. තව ඊට පස්සේ තවත් මේක වැඩි වෙනවා. එතකොට මෙවැනි පදනමක් තිබිලා මෙවැනි ඒ ලෝන් එකක් අරගෙන අපිට ඉදිරියේදී ගෙවන්න ඒක අපිට පාඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ කාරණා දැන් අපේ තිබෙන දැන් ණය ගන්නකොට අපිට මේ ණය ගෙවන්න පුළුවන්ද බැයිද කියලාත් අපිට බලන්න උවමනාවක් තිබෙනවා. හරි. දැන් ඔය අපේ බොන් මාකට් එකදී ජාත්‍යන්තරයෙන් අපේ බොන් මාකට් එකදී බැලුවොත් එහෙනම් අපේ ෂෝට් ටර්ම් බොන්ස් වලට ඒ මීට මම හිතන්නේ ඒ සුමාන 2-3කට ඉස්සෙල්ලා 136ක yield rate එකක් තිබුණා. හරි. ඒකවල යම් කිසි ඩොලර් yield rate එකක්. ඒ කියන්නේ යම් කිසි විශ්වාසයක් තිබෙනවා දැන් එකපාරට සෑහෙන අඩු වෙලා තිබෙනවා. ඒකට ඒ වෙනකොට ඒ විශ්වාසයක් තිබුණා මොකද්ද අපිට මේ ණය ගෙවන්න බැරි වෙයිද කියලා. ඒකනේ ඉතරට yield rate එක කවුරුත් ගන්න නැති හින්දානේ වැඩි වෙලා තිබෙන්නේ. ඉතින් නමුත් දැන් ඒ අපේ හරි යම් කිසි ආර්ථික කළමනාකරණය නිසා දැන් ඒ yield rate එක ඊපස්සේ අඩු වෙලා තිබෙනවා. 100ට හරියට 25කින් 30කින් විතර අඩු වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපි දැන් ලෝන් එකක් ගන්නවද නැත්නම් අපේ ආර්ථික තත්ත්වය ටිකක් හොඳ මට්ටමකට ආපුවෙන් පස්සේ ගන්නවද කියන එකත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඉතින් මෙතනදී මේ එක කාරණාවක් විතරක් නෙමෙයි බලන්න ඕනේ. අපි කාලයත් එක්කත් බලන්න ඕනේ, එක්ස්චේන්ජ් රේට් එකත් බලන්න ඕනේ, ඒ වගේම ඉන්ට්‍රස්ට් රේට් එකත් අපි මෙතනදී බලන්න ඕනේ. ඔව්. හැබැයි දැන් ඔය ව්‍යාපෘති ආරම්භ කරන්න හේතු වුණේ මාර්ග තදබදේනේ. ඒ කියන්නේ විනිමය අනුපාත කොච්චර එහා මෙහා ගියත් අපිට ණය ගෙවන්න පුළුවන් වුණත් බැරි වුණත් ඔය මාර්ග තදබදය තියෙනවා. එතකොට රටකට ආණ්ඩුවකට යම් සංවර්ධන ව්‍යාපෘතීන් කරන්න වෙනවනේ රටක් ඇතුලේ. එතකොට ඒවා ප්‍රමුඛතාගත කරාට පස්සේ දැන් ඔය ප්‍රදේශයේ මාර්ග තදබදයක් ප්‍රමුඛතාවල ඉහළට එන්න පුළුවන්. එතකොට අපිට මොනවා වුණත් ඊට විසඳුමක් දෙන්න වෙනවනේ. එතකොට දැන් එවැනිම ව්‍යාපෘතියක් ආයි ජපානයෙන් ගැලෙව්වට චීනයට වගේ දුන්නොත් එතකොට අර වගේ කාරණාවක් සමපාත වෙනවා. දැන් ඒ තියෙන ප්‍රොපෝසල් එකත් එක්කනේ අපිට ඉවැලුවේට් කරන්න වෙන්නේ. අපිට මම කියන්නේ ඔබ කියන විදිහට සමහරට එහෙම දෙයක් කරන්න උනත් වෙන්න පුළුවන්ද? අපිට ඒ ප්‍රොපෝසල් එක හොඳයි නම් ටර්ම්ස් හොඳයි නම් අපි ණය ගන්නවා නම් අපි ගිහිල්ලා ඊපස්සේ මේ අපිට ගිනි පොලියටත් ණය ගන්න පුළුවන්. හරි මේ 105ක් ඊළඟ දවසේ වෙනකොට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට බැංකුවෙනුත් ඒ ණය ගන්න පුළුවන් වෙනවා. ඒ ණය අපිට දෙන්නෙත් ඒ ගිනි පොලියෙන් දෙන්නේ අපිට ණය ගෙවන්න බැරි නම්. හරි එතකොට අපිට මේ බැංකුවෙන් අපිට ණය ගෙවන්න පුළුවන් නම් දෙනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ මේ රටවල් එක්ක අපි ගනුදෙනු කරනකොට ඒ ටර්ම්ස් නැත්නම් ඒක අපි ඉවැලුවේට් කරලා බලන්න ඕනේ. ඉතින් දැනට තිබෙන තත්ත්වය අනුව අපිට මේකෙන් මේ අපිට අපහසුතාවයක් තිබෙනවා. මේ ටර්ම්ස් දිහා බැලුවොත් අපිට අපහසුතාවයක් තිබෙනවා. ඔව්. දැන් මේ අපි ලංකාවෙන් පිට කාරණා කතා කරේ ගොඩක් දුරට අපි රට ඇතුළටත් එන්න ඕනේ. ජනාධිපතිතුමා අර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හම්බ වෙච්ච වෙලාවේ කිව්වනේ මේ අපි චීන ණය උගුලක හිර වෙලා නෙවෙයි ඉන්නේ කියලා. ඇත්තටම අපි බැලුවොත් එහෙමද තත්ත්වය ඒකමද රාජ්‍ය ඇමතිතුමා? ඔව් අපේ ණය ප්‍රමාණයෙන් අපිට ඒ චීන ණය තියෙන්නේ 10% වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඒකට අපේ ඒ බහුතරයක් තියෙන චීන ණය වලටත් කන්සෙෂන් ලෝන්ස් තිබෙන්නේ. ඒකට මේ නැත්නම් ඒ අඩු පොලියකට තමයි ඒ ණය තිබෙන්නේ. අපි ණය ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ණය ප්‍රශ්නේ ඒ චීන ණය කියලා කියන්න බෑ. අපිට ඒ ඇත්තට මේ ණය ප්‍රශ්නේ තිබෙන්නේ අපි වෙළඳපොළ වලින් ඒ ණය ගන්නකොට තමයි ඒවට තමයි අපිට වැඩි ජාත්‍යන්තර බැංකුවල ඉඳන් අපේ ඒ දල ජාතික නිෂ්පාදනයේ මේ 4000 ඇමරිකානු ඩොලර් 4000 පෙන්නපුවන් පස්සේ අපිට අර සහන් ණය වලට යන්න බැරි වුණාන් පස්සේ අපිට ඒ වෙළඳපොළ වලට ගිහිල්ලා ඒ ණය ගන්න වෙනවා. ඒ බැංකුව හරහා ණය ගන්න වෙනවා. ඒ බැංකුව එව්වෙන් දෙන ණය තමයි ඊපස්සේ විශේෂයෙන්ම අපිට වැඩි පොලියක් ගෙවන්න වෙලා තිබෙන්නේ. දැන් ඔබතුමා දැන් මේ අපේ රට තුල ලෝකෙම තත්ත්වයේ කොවිඩ් තත්ත්වයක් ඇතුලේ ඉන්නේ. අපි මේ කාරණේනුත් පස්සේ රටේ වර්තමාන තත්ත්වයට එමු. ලෝකයේ ඇතැම් රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට පැමිණීම ගැන බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. විශේෂයෙන් මැද පෙරදිග. දැන් අද දවසේ අපි දැක්ක ඕමානයේනුත් යම් ගෘහ සේවිකාවන් පිරිසක් ඔවුන්ගේ ගැටලුවක් නිසා
ඔවුන් පාරට බැහැලා තියෙන තත්ත්වයක්. එතකොට මේ රටවල් ඔවුන් පිළිබඳව ඒ කියන්නේ රටවල් වල ඉන්න ශ්‍රී ලංකාවේ නියෝජිතයින් තානාපතිවරුන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මහා කොමසාරිස්වරුන් වෙන්න පුළුවන්. ඔවුන් මේ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ නැද්ද? දැන් පහුගිය අද දවසේ මම හිතන්නේ මැද පෙරදිග ඉඳලා විශාල පිරිසක් 300 විතර පිරිසක් ආවා. ජනාධිපතිතුමා මැදිහත් වෙලා කියන්න සිද්ධ වුණා ඉතා ඉක්මනින් අරගෙන එන්න කියලා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ඒ රටවල් ඇතුලේ? ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතනදී ඒ තිබිච්ච කාරණාව තමයි අපිට ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල ඉඩකඩ තිබුණේ මම හිතන්නේ 8000ක් වගේ ප්‍රමාණයකට තමයි ඉඩ තිබුණේ. ඒක තව අතිරේකව 2000ක් විතර අපි මේක බෙරියලවත් මේ රෝගී සමාජගත වුණොත් කියලා අපි ඒ බෆර් එකක් තියාගෙන තිබුණා. නමුත් මේක ඇත්තටම මේ සමාජගත වුණාන් පස්සේ බ්‍රැන්ඩික්ස් පොකරෙන් පස්සේ ඒවල දැන් ඒ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල ඒ ලංකාවේ ඉන්න කට්ටිය තමයි ඒ මෙතනදී බහුතරයක් දාලා තිබෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට ඒ විශේෂයෙන්ම මේ මැද පෙරදිග රටවල් වලින් ගේන එක යම්කිසි කාලයකට ඒ නවත්තන්න අපිට වුණා. ඒකෝට ඒ වගේම මේ මැද පෙරදිග රටවල් වල අපේ තානාධිපති කාර්යාලය හරහා අපි සමහර ඒ ඉන්න නැති කට්ටියට ඒ වෙයාහවුසස් අපි පවත්වනවා. ඒ වගේම මෙතනදී තවත් මේක ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා. අපි ඒ දත් වලින් අපි දැන් දන්නවා ඒ සමහර වෙලාවට මේ 140ක් වගේ ප්‍රමාණයක් ඒ සමහර රටවල් වල ඉන්න කට්ටියත් ඒ නීති විරෝධීව තමයි කට්ටිය ගිහිල්ලා තිබෙන්නේ. මේ ඉතින් ඒකත් ගැටලුවක් වෙනවා. එතකොට අපි දැන් ඒකට සමහර කණ්ඩායමක් ඉන්නවා මෙතනදී අවතන් වෙච්ච කට්ටියක් ඉන්නවා. එතකොට ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ නියෝගය අනුව අපි පුළුවන් තරම් ඉක්මනට මේ මානුෂික කරුණා බලලා අපි ඒ කට්ටියව ගෙනාවා. එතකොට අපි දැන් සිකුරාදාත් ඊට පස්සේ මම හිතන්නේ තවත් ෆ්ලයිට් එකක් යනවා ඒ ඩුබායි වලට. එතකොට අපි එන සුමානේදී අපි ඕමාන් වලට ෆ්ලයිට්ස් ටිකක් කරනවා. එතකොට එන ආපහු අපි විශ්වාස කරනවා එන සුමානේ විතර වෙනකොට ආපහු රිපැට්‍රියේෂන් නැත්නම් ඒ විශේෂයෙන්ම මැද පෙරදිග ඉඳන් ගෙන කට්ටියට ගෙනන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි 25000ක් වගේ ප්‍රමාණයක් මේ මැද පෙරදිගෙන් ගේන්න තවදුරටත් ඉන්නවා. දැන්ට 44000ක් වගේ ප්‍රමාණයක් දැන්ට අපි ගෙනල්ලා තිබෙනවා. හරි. දැන් ඒක අපි ඊටාම ඒ ලස්සනට කරා මේ අර දෙවෙනි රැල්ල එන්නේ ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දැන් එනිසුමානේදී ඉඳන් අපි පටන් ගන්නකොට වැඩි අවධානයක් මැද පෙරදිග රටවල් වලට යොමු කරන්න. ඔව්. එතකොට උන්ටත් එන්න පුළුවන් මේ අද දවසේ සංසරණය වුණු ඕමානයේ මේ යම් ආකාරයෙන් අපස්ථාවයට පත් වෙලා ඉන්න පිරිසටත් ඒ හරහා එන්න පුළුවන්. ලබන සතියේ ඕමානයටත් ගුවන් යානා යනවා. දැන් ඒක කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා තමයි අප්‍රූවල් දෙන්නේ. ඉතින් මේකදී අපි අප්‍රූවල් දෙනකොට මේ විශේෂයෙන්ම මානසික තත්ත්වය තමයි අපි වැඩියෙන්ම කල්පනා කරන්නේ. දැන් සමහර කට්ටිය වෙයාහවුසස් වල ඉන්නවා. මේ ඒ වගේම තවත් කට්ටිය ගිහිල්ලා අපි දැක්කා සමාජ වෙබ් අඩවි හරහා එතකොට ගිහිල්ලා පාක්වල ඉන්නවා. ඉතින් අපි මේ කට්ටියට මුල් තැනක් දීලා අපි ගෙනන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් මේ කොවිඩ් දෙවෙනි රැල්ල මතුවුණත් එක්කම අපි දැක්කා ඒකේ වගකීම ජනාධිපතිතුමත් යම් ආකාරයකට කියනවා මේක ජනතාව සහ මාධ්‍යයටත් යම් ආකාරයකින් චෝදනාවක් එල්ල වුණා. ඒ කණ්ඩායම් තමයි වග කියන්න අවශ්‍යයි කියලා. හැබැයි දැන් පළවෙනි වතාවේ කොවිඩ් තත්ත්වය එනකොට ඒක මර්ධනය කරනකොට ඒ දක්ෂතාව රජයේ දක්ෂතාව කියලා බොහෝ දෙනෙක්ගේ ලකුණ දාගත්තා. හැබැයි දෙවන රැල්ල මතුවුණාට පස්සේ ඒක ජනතාව මත පටවන එක හරිද රාජ්‍යවත්තුමා? ජනාධිපතිතුමා මම දන්න තරමින් නම් ඒක මේ මොකද්ද මේ ජනතාවගෙන් මේ වගේ එහෙම කිව්වේ නැහැ. මෙතනදී සමාජීය වගකීමක් හැම එක්කෙනාටම තියෙනවා කියන එක තමයි එතනදී පැවසුවේ. එතනදී මේ දැන් අපි පළවෙනි රැල්ල තියෙනකොටත් මම හිතන්නේ මෙතනදී මේක කවුරුත් විපක්ෂ කට්ටිය කිව්වේ නෑනේ. මේක හොඳට නිසි කළමනාකරණයක් තියෙනවා මේ කියලා කිව්වේ නෑනේ. මම කියන්නේ සාපේක්ෂව තාමත් මේ අපේ රටේ තත්ත්වෙ හොඳයි. හරි. ඒ නිසා මම හිතන්නේ අපේ සිළු දෙනාම අපි මේකට අපි උනන්දු වෙන්න උවමනාවක් තිබෙනවා. ඒක උනන්දු වුණේ නැත්තම් මේක අපිට කරන්න බෑ. ඒකයි මෙතනදී ජනාධිපතිතුමා මූලිකව කිව්වේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම
දැන් ඔබතුමා දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳෙන නීතිය දාලා තිබුණා. දැන් ගම්පහ ඒකට කෑගල්වල බෝඩ වෙනවා. හරි ඒකට හැබැයි අපි දැක්කා සමහර වෙලාවට ගම්පහ ඉන්න කට්ටිය අතුරු පාරවල් තිබෙනවා. එතකොට ඒ අතුරු පාරවල් හරහා බැංකු කටයුතු කරන්න මේ ඒ ඔක්කොම වරකබල වගේ නගර වලට එනවා. එතකොට අපි දැක්කා ඒ සමහර මේ රෙස්ට් හවුස් වල සමහර කට්ටිය ඇවිදින් ඉන්නවා. සමහර කට්ටිය එතකොට පාටි දාන්න නැත්නම් ඩ්‍රින්ක් එකක් දාන්න ඊපස්සේ බාර් වලට එනවා. ඉතින් එවැනි ගැටලු තිබෙනවා. මේ ඉතින් ඒ හැම එක්කෙනාගේම සමාජ වගකීමක් මේ සමාජ වගකීමක් තියෙනවා කියලා ඒ කල්පනා කරන්න ඕනේ කියන එක තමයි මෙතන ජනාධිපතිතුමා කිව්වේ. මොකද නැතුව මේක මේ රජයටවත් නැත්නම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් නැත්නම් ඒ ආරක්ෂක අමාත්‍යාංශයටවත් මේක තනියම කරන්න බෑ කියන එක තමයි මෙතනදිතුමා මතු කරේ. ඔව්. අපිත් මාධ්‍ය විදියට දෙකින් දෙකටම කිව්වේ අපි හැමෝම එකතු වෙලා මේ කටයුතු කරමු කියලා. ඒක තමයි සිදුවේ යුතු කාරණේ. හැබැයි දැන් මේ යම් වෙලාවකට රජයත් විවිධ මාතෘකාවලට අවධානය යොමු වෙන විදියට ඉඩ සැලසුවාට පස්සේ ඒවා මාධ්‍යවලුත් වාර්තා කරන්න ගියන් පස්සේ යම් ඒවටත් ඉඩක් යනවා වෙන්න පුළුවන්. දැන් 20 වෙනි සංශෝධනය වගේ කාරණා සහ රට ඇතුළේ සිදු වුණු ඇතැම් සිදුවීම් ඒවටත් යම් ප්‍රමුඛතාවක් ලැබෙනකොට මාධ්‍යයෙන් ඒවත් වාර්තා වෙනවා. දැන් විශ්ව සම්බන්ධයෙන් සමහර වෙලාවට 20 වෙනි සංශෝධනය අරගෙන ආව. ඒකේ අඩුපාඩු පිළිබඳව ඒවා තියෙන ප්‍රශ්න ආණ්ඩුවටම තිබුණා. එතකොට විපක්ෂය විතරක් නෙමෙයි ආණ්ඩුවත් ආණ්ඩුවේ විශ්ව ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා. එතකොට එවැනි දේවල් වලට අවධානය ගියාට පස්සේ අර ප්‍රමුඛතාව ටිකක් එහෙට මෙහෙට වෙන්නත් පුළුවන්. ඒ මොකේද? කොවිඩ් සම්බන්ධයෙන් වගේ තියෙන ප්‍රමුඛතාව. දැන් ඒක මම හිතන්නේ දැන් මේ කොවිඩ් තියෙනවා කියලා අපිට අනික් දේවල් නොකර ඉන්න බෑනේ. ඔව්. හරි. දැන් අපි ගත්තොත් එimhe ගිය ආණ්ඩුවේදී අපි දැක්කොත් එimhe යහපාලන ආණ්ඩුවේදී කිව්වා මේ කට්ටිය අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. රටේ කිසිම ආර්ථික සංවර්ධනයක් වුණේ නැහැ. අන්තිමටම ව්‍යවස්ථාවක් ගෙනාවේ නැහැ. අඩුම ගානේ ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙනාවේ නැහැ. ව්‍යවස්ථා කෙටුම්පතක් නෙවෙයි අඩුම ගානේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනා ටිකවත් දැම්මේ නැහැ. කමිටුව දැන් නමුත් මේ කොවිඩ් තියෙනවා කියලා මම හිතන්නේ පාර්ලිමේන්තු කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්. ඔය ඒකයි කොවිඩ් පාර්ලිමේන්තු කටයුත්තයි කියන්නේ ඒක දෙකක්. මේ පාර්ලිමේන්තු කටයුතු විතරක් නෙවෙයි. අපේ ඒ අපි පුළුවන් තරම් අපි ඒ පුළුවන් තරම් ඒ රට නිව් නෝමල් කියලා තිබෙනවා. මේකත් එක්ක ජීවත් වෙන්න අපි මේ හැඩගැහෙන්න වෙනවා. ඒකවල දැන් විශේෂයෙන්ම දැන් අර ආපු ජනාධිපතිතුමා කියපු කතාවටත් මෙතනදී වැදගත් වෙනවා. දැන් ඉස්සෙල්ලා අපි දැක්කා මේ කොවිඩ් තිබුණේ කොවිඩ් සෙන්ටර්ස් වල විතරයි කියලා. නැත්නම් මේ නිරෝධාන කරන තැන් වල විතරයි කියලා. දැන් අපිට මේකත් එක්ක ජීවත් වෙනවා නම් හරි එතකොට මේ මාස් එකක් දාන්නේ නැත්නම් එතකොට මේක රජයේ ඉන්න කට්ටියට ගිහලා නැත්නම් පොලිසියේ ඉන්න කට්ටියට ගිහලා මාස් එකක් දාන්න කියලා හැම එක්කෙනාටම කියන්න බෑ. යන්නේ එතනදී තමයි සමාජ වගකීමක් සියලු දෙනාගෙම එන්නේ. ඒකෝලේ සමාජ වගකීම යම්කිසි මේ වෙන්නේ. ඒ වගේම මෙතනදී අපි රජයේ ක්‍රියාකාරීත්වය සමහර වෙලාවට මේ කොවිඩ් හින්දා අඩපණ වෙනවා. දැන් මම දැක්කා පත්තරේ දාලා තිබුණා අපේ බරායේ සෑහෙන ඒ බඩු හිර වෙලා තිබුණා කියලා වෝෆ් ක්ලාක්ස්ලා 100ට මේ ඒ 175ක් මේ 175ක් වැඩට ඇවිදින්නේ නැහැ කියලා. පත්තරේ දාලා තිබුණා ලීක්ස් කීයද මේ කොළඹ ගිය 140යිද 120යිද 140යිද කොයිද නුවරඑළිය 20යි කියලා කියනවා. හරි එතකොට ඒ ප්‍රශ්නේ තිබෙන්නේ මේ කොවිඩ් එක්ක ප්‍රවාහනයේ ගැටලුවක් තිබෙනවා. ඉතින් ඒක අපිට තවදුරටත් මූණ පාන්න වෙනවා. මේකට එන්නතක් හොයාගන්නකම් මූණ පාන්න වෙනවා. දැන් අපි ඒ වගේම දැන් අපි අද දැන් හදිසියෙම කිව්වා එතකොට මේ බස්නාහිර පළාතෙන් පිටත් වෙන්න බෑ කියලා. හරි දැන් ඒකත් එතකොට දැන් මේ අත්දැකීම මේ අනික් රටවල ලෝකේ කිසිම රටකට නැහැනේ මේ කොවිඩ් ඒ වගේ මේ රෝගයක් එක්ක මේව කරපු අත්දැකීමක් මේ මට්ටමේ අත්දැකීම කිසිම රටකට නැහැ. එතකොට මේකෙන් අපිත් යම් කිසි දේවල් ඉගෙන ගන්නවා. මේකේ අලුතෙන් ඒ සංඛ්‍යාව වැඩි වෙනවා නම් අපිට එක නීති රීති ගියෙන්න වෙනවා. ඉතින් මේකත් එක්ක අපි අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න වෙනවා. ඔව්. හොඳයි අපි තවදුරටත් සාකච්ඡා කරමු. අපි කෙටි විරාමයක් නැවත ලබා ගන්න සූදානම්. තාරක බාලසූරිය රාජ්‍ය ඇමතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ. කෙටි විරාමයක් දෙන්න ඉතා ඉක්මනින් නැවත හමු වෙන්න. Net FM Unlimited. හොඳයි අපි නැවතත් net FM Unlimited සමග තාරක බාලසූරිය කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය ඇමතුමත් එක්ක අපේ Unlimited සංවාදයේ යෙදিলা ඉන්නේ.
රාජ්‍යමතුමා දැන් ඉදිරි වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කරන්න නියමිත වෙලා තියෙනවා. මේ යන වර්ෂයේ අයවැයක් නැතුව යන වර්ෂයක්. මේ වසර සඳහා අයවැයක් ඉදිරිපත් වුණේ නැහෙනි. ආණ්ඩුව බලාපොරොත්තු වුණු විදිහටම ඉතුරු අයවැය ඉදිරිපත් කරනවද නැත්නම් මේ අලුතෙන් මුහුණ දීලා තියෙන තත්වයේ ඇතුලේ ඉඳගෙන ඊට ගැළපෙන අයවැයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි අනිවාර්යෙන්ම අපිට මේ තියෙන තත්වය මත අපි ගත්තොත් එහෙම දැන් මේ තියෙන තත්වයේදී අපිට සෞඛ්‍යයට වියදම් කරන්න මුදල් අපිට වැඩි කරන්න වෙනවානේ අයවැයේදී. ඉතින් මේ තියෙන තත්වයක් මත තමයි අපි අයවැය ඉදිරිපත් කරන්නේ. ඔව්. සමහර වෙලාවට සමහර තැන්වල කියවෙනවා යම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ගැන රජය යම් අවධානයක් යොමු කරලා තිබුණා. ඒවට මේ අයවැයේදීත් ප්‍රමුඛත්වය දීලා තියෙනවා කියලා. ඒවටම යම් කාරණා අනිත් පැත්තෙන් මතුවෙනවා. මේ වෙලාවේ පාරවල් හදන වෙලාවක්ද තව කරන්න කොතරම් ප්‍රමුඛතාව තියෙනවද කියලා. ඒවයි යම් වෙනසක් වෙන්න පුළුවන්ද? නෑ අන්න ඒකයි තියෙන්නේ. මම කියන්නේ මේ රජයේ ඒ වෙනස මේකත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. ඒකට මේ පාරවල් හදන එක නවත්තන්න බෑ. හරි එතකොට ඒ දුප්පත් දරිද්‍රතාවයෙන් පෙළෙන කට්ටියට ඒ මොනවාරි සහනයක් දෙන ඒවා නවත්තන්න බෑ. දැන් අපි ගත්තොත් මේ ඔක්කොම මැද්දේ අපි හැම වසමකම කිලෝමීටර් අපි හැම වසමකම මේ ලක්ෂ 20ක පාරවල් සංවර්ධනය කරනවා. අපි හැම මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකම කිලෝමීටර් 25ක් අපි සංවර්ධනය කරනවා. අපි එළවේලි අපි සංවර්ධනය කරන්න අපි ඒ යෝජනා එනවා. අපි ඊපස්සේ පොඩි කුඩා පාලම් හදන්න අපි ඒ වැඩ පිළිවෙලක් තිබෙනවා. එතකොට ටැංකි මේ මොනවද වැව් 5000ක් ඊපස්සේ ඒ ප්‍රතිසංස්කරණය කරනවා. අලි වැටවල් හදනවා. ඉතින් මෙව නොකර ඉන්න බෑ. මෙවත් කරන්න වෙනවා. දැන් ඊට වඩා ප්‍රමුඛ වුණු ප්‍රශ්න ආයි අලුතෙන් නිර්මාණය වෙලා උදාහරණයක් විදිහට ජනතාවට එදිනෙදා ආරක්ෂා කරගන්න බෑ අවශ්‍යතාවය බලලා අඩුතරමේ ආණ්ඩුවෙන් රුපියල් 5000ක් හරි දෙනවා. දැන් තව පැත්තකින් අපේ රටේ ආර්ථිකය ඔසවන කොඳුනාරටිය විදිහට හඳුන්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඔවුන්ට මුහුණ දෙන්න බැරි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. සමහර ලාවට යම් සහන ප්‍රමාණයක් දෙනවා තමයි. නමුත් ඒවත් ප්‍රමාණවත් නැති තරමට ව්‍යාපාර කඩා වැටෙන තරමට ඔවුන් එවැනි තත්වයකට මුහුණ දීලා තියෙනවා. හැබැයි මේක මතුනේ මාස 3-4ක් වගේ අලුත් කාලයක් ඇතුළත. ඒතකොට ප්‍රමුඛතා ලයිස්තුවල ඒව ටිකක් උඩට එන්නත් ඕන නේද? ඒක අනිවාර්යෙන්ම. ඒකයි මම කිව්වේ අපි අයවැය කියනකොට ඒවට ඒ මුල් තැනක් දෙනවා කියලා. හැබැයි සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියන ඔවුන් ගැන ප්‍රමාණවත් අවධානයක් ආණ්ඩුව යොමු කළා නැහැ කියලා. අපි ඒකට ඩෙට් මොරටෝරියම් එකක් දීලා තිබෙනවා. ඒකේ ණය සහනයක් දීලා තිබෙනවා. ඒක ඊපස්සේ තවදුරටත් ඒක දීර්ඝ කරලා තිබෙනවා. ඒකට නමුත් දැන් ඒකම වුණ අරගන්නවා. ඒක උන්ට එක ණය 3ක් වෙච්ච තත්වයක් තියෙන කියලා. දැන් මීට කලින් මාස 3ක සහනයක් දුන්නා. එතකොට තව සහනයක් ලබා දීලා තිනවා. දැන් ලබන අප්‍රේල් මාසෙ විතර වෙනකොට ඔවුන් ණය 3කට විතර මුදල් ගෙවන තත්වයකට පත් වෙනවා කියලා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් කියනවා. දැන් ඒ වායි ගෙවන්න වෙනවනේ උන්ට. ණය ගෙවන්න වෙනවා. මම කියන්නේ මේ ණය ඔක්කොම කපා දාන්න බෑනේ. ඒක කපා දැම්මොත් බැංකු පද්ධතිය ඔක්කොම කඩා වැටෙනවානේ. හරි. දැන් ඒ ණය 3ක් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ දැන් අපි දැන් මම හිතන්නේ සමහර ඔවුන් කියන්නේ ඔවුන්ට දැන් පළවෙනි වතාවේ ගෙවන්න තිබුණු ණය සහනයත් ගෙවන්න වෙනවා ලබන අප්‍රේල් විතර වෙද්දී. දෙවන දෙන ණය සහනයත් ඒ කාලෙ වෙද්දි ගෙවාගෙන යන්න වෙනවා. සහ තියෙන ලෝන් එකත් ඔවුන්ට ගෙවාගෙන යන්න වෙනවා. ඒ හුඟක් බැංකු වලින් එහෙම ඒ කට්ටිය බැංකු වල තියෙන සිස්ටම්ස් වල ඒ දැන් ඔක ණය ගෙවනකොට කැපිටල් ඉන්ට්‍රස්ට් කියලා තියෙනවානේ. මොකද්ද ඒ මූලික මුදලයි ඊපස්සේ ඒකට එන පොලියයි ගෙවන්න තිබෙනවානේ. ඒකට ඒ සහන ඒ සිස්ටම්ස් වල තිබෙන්නේ අර පොලිය සහනයක් දෙන එක විතරයි. නැත්නම් මේ කැපිටල් එක මේ නවත්තන ක්‍රමවේදයක් නැහැ. ඒකට ඒ කට්ටිය කැල්කියුලේට් කරනකොට සමහරලාට ෆෝම් වල වැරදි ප්‍රමාණයක් එනවා. නමුත් ඒ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඒ අනිවාර්යයෙන්ම ඒ කැපිටල් එකත් නැත්නම් ඒ සම්පූර්ණ ගත්ත ප්‍රාර්ථනාවක් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක තමයි මම හිතන්නේ තියෙන ලොකුම සහනය දීලා තිබෙන්නේ. ඒ වගේම ඒ කට්ටිය තව ඒ බිස්නස් වලට පොලිස් අලුතෙන් ණයක් ගන්නවා නම් එතකොට ඒකට අඩු පොලියකට ඒ ණය දෙනවා. හරි දැන් මේ 104 ණය. ඔව් එතකොට දැන් ඒකත් වෙනවා. එතකොට අර ණයක් දීලා තවත් ණයක් අරගෙන වෙච්චොත් මේ ණය දෙකම ගෙවන්න වෙනවා. නමුත් මේ අර තිබිච්ච ණයට මේ 3 වතාවක් ගෙවන්න වන්නේ නැහැ.
එවැනි තත්ත්වයක් පිළිබඳව ඔවුන් සඳහන් කරනවා. ඔබ කියන්නේ එවැනි ගැටලුවක් තිබුණොත් ඒවා සාකච්ඡා කරලා රජයට මැදිහත් වෙයි. ඔව් දැන් මම කියන්නේ දැන් ඔය සමහර වෙලාවට ඒ ටෙක්නිකල් ප්‍රශ්න තියෙනවා සමහර බැංකුවල තියෙන ඒ සිස්ටම්ස් ගැන එහෙම ප්‍රශ්නක් තිබෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ඒක ක්‍රියාත්මක වෙනවා. අපි ඒ පුළුවන් තරම් අපි ඒ කට්ටියට සහන දීලා තිබෙනවා. අනෙක් එක තමයි මෙතනදී දැන් අපි පාරවල් හදනවා කියන දැන් ඔය 1928 දී ඔය ග්‍රේට් ડિප්‍රෙෂන් කියන එක නැත්තම් මේ ලෝක ආර්ථිකය කඩා වැටෙනකොට ඇමරිකාවේ හිටපු ඒ ජනාධිපතිතුමා රූසවෙල්ට් ඒතකොට ඒ කාලේ ලෝකයේ හිටපු හොඳම ඒ ආර්ථික විද්‍යාඥයා ජෝන් මෙනාඩ් කේන්ස් එංගලන්ත ජාතිකයෙක් එතුමාව ගෙනල්ලා කිව්වා අපි මෙතනින් කොහොමද ගොඩ එන්නේ කියලා ඇහුවා. ඒකට කිව්වා එහෙනම් මොනවා මේ රාජ්‍ය මුදල් වියදම් කරන එක වැඩි කරන්න කියලා. මේක මේ ඩිමාන්ඩ් එකක් ඇති කරන්න මේක වැඩි කරන්න කියලා. ඒකවල කිව්වා දැන් එහෙනම් අපි දැන් මේ රජය මොනවටද අපි මේව වියදම් කරන්නේ කියලා. ඊට පස්සේ ජෝන් මෙනාඩ් කේන්ස් කිව්වේ මේ මම දන්නේ ඔබතුමා ඕන දෙයක් හදන්න ඔබතුමා පිරමිඩ් හදන්න කැමති නම් පිරමිඩ් හදන්න කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා හිතුවා මෙයා මේ පිස්සෙක් කියලා. හැබැයි එතනදී එතුමා අදහස් කරේ දැන් ඒ පිරමිඩ් එකක් නැත්නම් මොකක් හරි පාරක් හරි මොකක් හරි එකක් හදනකොට ඒකට යම්කිසි සේවකයෝ ගන්න වෙනවා. ඒ කටියට පඩිනඩි හම්බ වෙනවා. ඒ පඩිනඩි හම්බෙච්චන් පස්සේ එව්වෙන් ඒ කට්ටිය ගිහිල්ලා මොනවාරි ජීවත් වෙන්න හරි ඒ බඩු ගන්නවා. බඩු ගන්නකොට එහෙම ඒ ආණ්ඩුවෙන් මේ වියදම් කරන මුදල් ප්‍රමාණය අනිවාර්යයෙන්ම අපි වැඩි කරන්න වෙනවා. ඒකෝට මේ ආර්ථිකය නගා සිටවන්න. ඉතින් ඒකෙන් ඒ පාරවල් හදන ඒක නරක දෙයක් කියලා කියන්න අපහසුයි. ඒක ඉතින් මම හිතන්නේ ඒ රාජ්‍යයේ වියදම් කරන මුදල් ප්‍රමාණය අපි අනිවාර්යයෙන්ම වැඩි කරන්න වෙනවා. ඔව්. මෙවැනි තත්ත්වක සමහර වෙලාවට කියනවනේ නේ ගස් ඉන්දන්න කියලා එක පැත්තකින් වලවල් හරගෙන ගිහිල්ලා පිටිපස්සෙන් තව කෙනෙක් දාලා වලවල් වහගෙන යන්න කියලා කොහොම හරි මේ පද්ධතියට සල්ලි ඇවිල්ලා පුද්ගලයෝ අතට මුදල් යන තත්ත්වයක් ඇති කරන්න කියන කාරණේ. ඔව් දැන් අපි දැන් සහනයක් දුන්න හැම කෙනාටම ඒ මුදල් දෙන ඒ සහනයක් දෙන එකක් සමහර වෙලාවට ලංකාව වගේ රටකට එච්චරම ගැලපෙන්නේ නැති වෙන්න ඉඩ තිබෙනවා. ඒකට පැරෂූට් ඩ්‍රොප් කියලා ඒ සංකල්පයක් තිබෙනවා. එහෙමත් සමහර රටවල් ක්‍රියාත්මක කරනවා. අපිට එහෙම කරන්න ලොකු ඒ මුදල් ප්‍රමාණයක් අපි ධනවත් රටක් නෙවෙයි. ඒ නිසා එදිනදා ජීවත් වෙන කට්ටිය අපි ලක් කරලා තමයි එහෙම සහන දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අනික් කට්ටියට මම හිතන්නේ අපි ඒ ආර්ථිකයේ ඉන්පස් තවදුරටත් ක්‍රියාත්මක කරන්න අපිට අවශ්‍යතාවයක් තිබෙනවා. ඔව්. දැන් මේ වැඩපිළිවෙල සමහර වෙලාවට ඉදිරියේදී වෙනස් වෙයි කියලා කියනවා. මේ අපි කතා කරන මොහොතේ ඉඳලා තවත් පැය කිහිපයකදී මේ විෂය සම්බන්ධයෙන් අලුත් කැබිනට් අමාත්‍යවරයෙක් පත් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඍජුවම කතා කරනවා නම් බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට දියුරුම් දීලා මේ සම්බන්ධයෙන් වගකීම එතුමට දෙයි කියලා මේ වෙලාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඒ කතාවල සත්‍යතාවයක් තියෙනවද රාජ්‍ය අමාත්‍යතුමා? නෑ ඒක මම දන්නේ නෑ. ඒක ඒ පක්ෂ නායකයෝ ගන්න ඕන තීන්දුවක්. පක්ෂ නායකයෝ අපිත් එක්ක එහෙම සාකච්ඡා කළා නෑ. නමුත් මම අපි අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණාවක් තමයි බැසිල් අමාත්‍යතුමා දක්ෂයෙක්. ඒ වගේම එතුමා විශේෂයෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා හැටියට කටයුතු කරනකොට විශාල සේවාවක් කරා. ඉතින් එතුමා ඒ පාර්ලිමේන්තුවට එන එක පිළිබඳව මගේ නම් ඒ කිසිම මට විවේචනයක් නැහැ. ඒ කියන්නේ ඒ දක්ෂතාවයෙන් වැඩ ගන්න දවස පිළිබඳව තාම අදහසක් නැද්ද? නෑ. තරක බලසනත්ව නෑ. ඒක මම ප්‍රසුවන්දවට මේ පක්ෂ නායකයෝ පක්ෂේ ඉන්න කට්ටිය තීන්දුව ගන්න ඒක කාරණාවක්. ඔව්. දැන් එතන ආයමත් මතුවෙන ගැටලුවක් තියෙනවානේ. දැන් ඒක මේ දිගින් දිගටම සාකච්ඡා වෙච්ච නිසා මම ඔබතුමාගෙන් අහන්නේ. දැන් ජනාධිපතිතුමාගේ මීළඟ පදවි ප්‍රාප්තියට කලින් අලුත් ව්‍යවස්ථාව අරගෙන එන්න සූදානමක් තියෙනවානේ. එදිනට ඒ ව්‍යවස්ථාවේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් වන කාරණයට ආයමත් වැට බැඳෙනවා කියලා ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේ ව්‍යවස්ථාවක් ගේනවා කියන එක නෙවෙයි කිව්වේ. ඒ අලුත් කෙටුම්පතක් ගේනවා කියන්නේ. හරි ඒක අලුත් ඒක සම්මත වුණාන් පස්සේ නේ ව්‍යවස්ථාව වලපත් වෙන්නේ. ඒ කෙටුම්පත ගෙනාවපුවෙන් පස්සේ මේක නිකන් පනතක් වගේ මේ ව්‍යවස්ථාවක් සම්මත කරන්න බෑ. අපි ගත්තොත් එහෙම මේ ව්‍යවස්ථාව වෙනස් කරනකොටත් ඔය ජනරාජ් ව්‍යවස්ථාව කියනකොට අවුරුදු දෙකක් වගේ කාලයක් ගියා. මේ සාකච්ඡා කරන්න ඕනේ ඒ සීළු පාර්ශ්ව වලින් ඊපස්සේ ඒකේ තිබෙන අදහස් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. අපි කෙටුම්පතක් මේ මාස 6ක් වගේ කාලයක් තුළ
නිවැරදි කියන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒක ලොකු සංවාදයක් නොතිබුණොත් සමහරලාවට නීති විශාරදීන් පවා කියනවානේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන කාරණා 12කට අත නොතිබ්බොත් ඊළඟ සංශෝධනයේ හැටියටම අලුත් ව්‍යවස්ථාව අරගෙන එන්න පුළුවන් කියලා. එහෙම කතා බහකුත් තියෙනවානේ. දැන් කොමුණ ජනාධිපතිතුමාගේ පොරොන්දුවත් එක්ක බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටියොත් ඔබතුමා හිතන විදියට එතුමා මොන තීරණයක් අරගන්නේද? එක්කෝ එතුමාගේ පුරවැසි භාවය එතුමා ඉවත් කරගන්නේද නැත්නම් පාර්ලිමේන්තුවෙන් ආයිමත් අඩියක් පස්සට තියයිද? මම හිතන්නේ එතුමාට පාර්ලිමේන්තුවෙන්ට එන්න ඕන නම් අද වුණත් ඊපස්සේ මේ එතුමාට ඒ පුරවැසි භාවයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අපි මේ පිළිබඳව මේ පිළිබඳව අපේ පුළුල් සාකච්ඡාවක් අපේ ඒ മന്ത്രിවරුන් එක්ක අපි පැවැත්තුවා. හරි. ඒතකොට අපි එක එක්කෙනා අපේ අදහස් ඉදිරිපත් කරා. අපිට සහමූලික වගකීමක් තිබෙනවා. ඒ නිසා මගේ පෞද්ගලික අදහස් මම මෙතනදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ අපි මූලිකව ඒ බැලුවේ අපේ මැතිවරණ ප්‍රකාශය දීලා තිබුණේ අපි 19 ඉවත් කරනවා කියලා. දැන් අපි 19 ඉවත් කරනවා කියලා අපිට එක ඡේදයක් එක වචනකින් විතරක් 19 ඉවත් කියලා කියන්න බෑ. මොකද ඒකට ගැටලුවක් වෙනවා. එකක් තමයි ජනාධිපතිතුමාගේ දූර කාලයත් ඒ වගේම ඊපස්සේ ඒ අර දේවතාවක් විතරක් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක අපි ගෙනාවා. ඊන්පසුව අපේ මූලික අරමුණ තිබුණේ අර ඒතකොට තව ආපු ඒ පොඩි අඩුපාඩු අපි ඒව හැදුවා. මේ හැබැයි මූලිකව අපේ තිබුණේ අර බල කේන්දර දෙකක් නැති කරන එක තමයි අපි තිබුණේ. ඊට පස්සේ ඉදිරි අඩුපාඩු අපන් හිතන්නේ ඉදිරියේදී ව්‍යවස්ථාවේදී අපිට හදාගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ අලුත් අභියෝගයත් එක්ක රට සම්බන්ධයෙන් වගකීම දරන කණ්ඩායම විදිහට මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? ඇත්තටම ආණ්ඩුවට මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ මේ තත්ත්වෙන් ගොඩ නැගෙන්න රට හමුවේ? අපේ මැතිවරණ ප්‍රකාශයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වැඩපිළිවෙල සෞභාග්‍ය දැක්මේදී ඒක ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙලෙන් අපි ඉවත් වන්නේ නැහැ. නමුත් අපිට ඒ කෙටි කාලීනව අපිට දැන් ඔබතුමා ආපු අර අයවැය ප්‍රශ්නයට වගේ අපිට යම්කිසි මට්ටමකටම මේ මුදල් ප්‍රමාණය සෞඛ්‍යයට වගේ ඒ පැතිවලට වියදම් කරන මුදල් ප්‍රමාණය අපිට වැඩි කරන්න වෙනවා. නමුත් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම ඒ වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ හරහා ගිහිල්ලා ඉදිරියටත් බලය තහවුරු කරගෙන ඔබේ වැඩපිළිවෙල රට ඇතුළේ ක්‍රියාත්මක කරන එක තමයි බලාපොරොත්තු. බලය තහවුරු කරනවාද නැද්ද කියන එක ජනතාවනේ තීන්දුව කරන්නේ. එතකොට අපේ මෙතනදී ඒ වැදගත්ම වන්නේ ආර්ථික වර්ධනය. අපි අන්තිමටම මොනවා කතා කරත් අපිට ඒ රටට ආර්ථික වර්ධනයක් තමයි අවශ්‍ය වන්නේ. අපි බැලුවත් එහෙම ගිය ආණ්ඩුවේ 4-8 තිබිච්ච ආර්ථික වර්ධනය ඒ අන්තිමටම දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය වේගයට ගෙනල්ලා තමයි මේ කට්ටිය රට දුන්නේ. ඉතින් අපි මම විශ්වාස කරනවා ලංකාව වගේ රටකට අඩුම ගානේ අපි අර ඒක පුද්ගලික ආදායම ඒ ඩොලර් 10000ක රටකටවත් අපිට යන්න වෙනවා කියලා. ඒකෝට මේක අවුරුදු 5කින් කරන්න බෑ. මේ නමුත් අපිට ඒ අඩිතාලම දාගත්තොත් එහෙම ප්‍රතිපත්තියේ අඩිතාලම දාගත්තොත් එහෙම අපිට ඒක යන්න පුළුවන් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන මම කියපු කරුණු කාරණා. හරිද? මේ කරුණු කාරණා 20න් ඊළඟ මොන රජයක් ආවත් ඉදිරියේදී ඒතකොට මේ 20න් බහුතරයක් මම විශ්වාස කරනවා සියලුම රජවල් අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒ වගේ ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විශේෂයෙන්ම එතුමා අපි විපක්ෂයේ ඉන්නකොට එතුමා මේ ප්‍රතිපත්ති මාලාවක් හැදුවා ඒ රට වෙනුවෙන්. එතුමා මේ දේශපාලනයට එන්න ඕනේ කියලා ඒ කරපු දෙයක් නෙවෙයි. නමුත් ඉතින් ඒ ප්‍රතිපත්ති මාලාව තමයි අපි අද ක්‍රියාත්මක කරන්නේ. එතුමා මේ තනියම එතුමාම හදපු දෙයක්වත් නෙවෙයි. එතුමා විශේෂඥයෝ ගෙනල්ලා ඒ අධ්‍යාපනයේද සෞඛ්‍යයටද ඒ ප්‍රතිපත්ති මාලා හදලා අපි යම් කිසි ඒ ප්‍රතිපත්තිමේ වෙනස්කම් කරන්න අවශ්‍ය තැන්වල අපි ප්‍රතිපත්තිමේ වෙනස්කම් කරලා අපි රටේ ඒ ආර්ථික වර්ධන වේගයට මුල් තැනක් දීලා ජාතික ආරක්ෂාවට ඉන්පසුව ආර්ථික වර්ධන වේගයට අපි මුල් තැනක් දීලා අපි මේ රට ඉදිරියට ගෙනියන්න තමයි අපේ බලාපොරොත්තුව තිබෙන්නේ. ඔව්. දැන් ඔය කොහොමුණත් විශේෂඥ අදහස් විද්වත් මතවලට
දේශපාලන ක්‍රමය ඇතුළ ඉඩක් නෑ වගේ පේන්න තියෙනවා. එහෙම සංවාදයකුත් තියෙනවා. ඒ කියන්නේ රටක් ඇතුලේ දේශපාලනඥයින් දේශපාලනය කරගෙන ගිය විදිහක් තියෙනවානේ. ඒ විදිහෙන් ඒ ක්‍රමවේදයෙන් ඈත් වෙන්න දේශපාලනඥයින්ම අකමැති බවක් පේනවා. එතකොට අර ඔබතුමත් කිව්වා වගේ කොතරම් බලාපොරොත්තු තියාගෙන වැඩපිළිවෙලක් හැදුවත් ඒ වැඩපිළිවෙල දුවන්න මේ වැඩපිළිවෙල ඇතුලේ ඉන්න අය මිඩ දෙන්නේ නෑ කියන මතයක් මේ වෙනකොට ජනගත වෙලා තියෙනවා. ඔව් ඒක මම හිතන්නේ ඒකත් මේ සම්පූර්ණයෙන්ම මට එකක වෙන්න බෑ. නමුත් ඒක නෙවෙයි ඇත්ත කතාව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක සමහර වෙලාවට වෙනස්කම් වෙනකොට ටික කාලයක් යනවා. දැන් අපි ගිහිල්ලා මොකද ඒකාධිපති පාලනයක් තිබුණොත් එහෙම මේ කවුරු හරි කට්ටියක් ඉවත් කරන්න ඕන නම් ගිහිල්ලා වෙඩි තිනවා ඔක්කොම මෙතනින් යන්න කියලා කිව්වොත් එහෙම මේ ඔය සමහර රටවල් කැම්බෝඩියා වගේ එහෙම වෙලා තිබෙනවා. මේ එතකොට පොල් පොට් රෙජිම් එකේදී එහෙම වෙලා තිබෙනවා. මිනිස්සුන්ට පැවිසි 4ක් දෙනවා මෙතනින් ඉවත් වෙන්න ඕනයි කියලා. ඒක අපි දැක්කා LTT එකෙත් දුන්නා මුස්ලිම් වරුන්ට පැවිසි 4ක් දුන්නා යාපනයෙන් දාලා යන්න කියලා. ඉතින් ඒ වගේ රටවල් ඒ බලයත් එක්ක ඊපස්සේ ඒවා ඉක්මනටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී රටකදී ඒ සමහර වෙලාවට ඒ එක බාධක තිබෙනවා මේවා ක්‍රියාත්මක වෙනකොට. ඔව්. හැබැයි දැන් ඒ බාධක මුලින්ම දේශපාලනඥයින්ටම අයින් කරගන්න පුළුවන් නේ. ඒ කියන්නේ තීරණ ගනිද්දී ඒක ජනතාවට යන්න කලින් මාධ්‍යයට යන්න කලින් മന്ത്രിවරු ඇමතිවරු කණ්ඩායමක් විදිහට එකතු වෙලානේ තීන්දුව තීරණ ගන්න කතා කරන්නේ. හැබැයි දේශපාලනඥයින්ම ඒවට එකඟ නොවන බවක් මුලින්ම පේන්න තියෙනවා. එතකොට ඒ තියෙන සමහර ඒවට ගැටලුත් තිබෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම අපි කියමුකෝ දැන් රාජ්‍ය සේවයට කවුරු හරි බඳවා ගන්නවා නම් හරි එතකොට ඒ ඉන්ටර්විව් එකක් තියලා ඒ ක්‍රමවේදයක් තිබෙනවා ගන්න කියලා. අපි කියමුකෝ දැන් මම පෞද්ගලික අංශයේ වැඩ කරපු එක්කෙනෙක් ඉන්නවා. කරපු එක්කෙනෙක් හැටියට අපි කියමු මගේ ආයතනයේට ඒ සේවකයෝ මේ අපි කියමුකෝ 20ක් ගන්න ඕනේ කියලා අඩු ගාණක් ගන්න ඕනේ කියලා. ඒතකොට මම ටක් ගාලා දන්න කට්ටියට කතා කරලා හොයලා බලලා ඊපස්සේ කට්ටිය ඉන්න කට්ටියව හොඳයිද නරකයිද කියලා ඒ කට්ටියගේ පසුබිම ගැන හොයලා බලලා ඊපස්සේ ටක් ගාලා ඒ සුමානයක් ඇතුළතදී ගන්නවා. දැන් රාජ්‍ය සේවයකට ඒ කවුරු හරි හොඳ එක්කෙනෙක්ව ගන්න ඕන වුණොත් එහෙම ගන්න බෑනේ. ඒකට ගැසට් කරලා ඊපස්සේ ගැසට් කරන්න කාලයක් යනවා. ඉස්සෙල්ලා ගිහිල්ලා මේ රාජ්‍ය පරිපාලනකෙන් අනුමැතිය ගන්න වෙනවා. රාජ්‍ය පරිපාලනයකින් ඊපස්සේ ඒ ට්‍රෙෂරි එකෙන් නැත්නම් මේ මහා භාණ්ඩකාරයෙන් අනුමැතිය ගන්න වෙනවා. එතකොට මේ ඒක පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න වෙනවා. දාපුවම අපි කියමුකෝ බෑර්තු තියෙන්නේ 20යි කියලා. හරි ඒකට 6000ක් විතර සමහර වෙලාවට ඔකට ඇප්ලයි කරනවා. ඒකට ඊපස්සේ ඒ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක සාකච්ඡා කරලා ඒකට මේ ඒ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එක සාකච්ඡා කරලා ඒ විභාගයක් තියලා ඊපස්සේ ඒ විභාගයේ ප්‍රතිඵල බලලා ඊපස්සේ ඉන්ටර්විව් එකක් තියලා ඕක ගන්නකොට ඉතින් කාලයක් යනවා. ඒකට අපිට අර ඊට වඩා ලේසි කියන්නේ මේ නැත්තම් ඒ අනුමැති ලේකම්තුමාගේ අනුමැතිය අනුව නැත්තම් ඒ එමෙතුමාගේ අනුමැතිය අනුව මේ 20 ගන්න පුළුවන් කියලා. එහෙම කරොත් එහෙම වෙන්නේ මොකද්ද? එතකොට අර දේශපාලන කිරීමක් කරා කියලා චෝදනාවක් කරනවා. එතකොට ඒ කට්ටිය සමහරලාට මේ මම කෑගල්ලේ නම් කෑගල්ලෙන් වෙන්න පුළුවන්. කවුරු හරි අනුරාධපුරේ නම් අනුරාධපුරෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ දෙකම බැලන්ස් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඔව්. දැන් ඇත්තටම මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඒ අවස්ථාව ගිලි වුණාට පස්සේ දේශපාලනඥයන්ටම පුළුවන් ඕන නම් ඒ බලපෑම කරලා ඒ වැඩේ කරන්න. නෑ දේශපාලනයට දැන් තියෙන තත්ත්වය අනුව හරි දැන් කියන්නේ ඊරාණ්ඩුවේදී මේ තිබුණේ ඇත්තටම දේශපාලනයට ඒ දෙන්න පුළුවන් වන්නේ කම්කරු මට්ටමේ රැකියා ටික විතරයි. හරි අනික ඔක්කොම ඔය මොකද ලිපිකරු මට්ටමේ රැකියා ඔක්කොම තරඟ විභාගයෙන් තමයි දෙන්නේ. දැන් මේ කම්කරු මට්ටමේ රැකියා ටිකත් ඊපස්සේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ වැඩපිළිවෙලදී ඒ සීලුම රැකියා ටික එක්කව කරලා තමයි මේ රැකියා ලක්ෂය මේ නිර්මාණය කරේ. මේක මේ අලුතෙන් මේ රැකියා ලක්ෂයක් නෙවෙයි. දැන් එක අමාන්තංශවල තිබෙන ඒ සුළු සේවකයන්ගේ රැකියා ටික අරගෙන තමයි තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි දැන් ඔතනින් තමයි අපි මිදෙන්න ඕනේ. අපි කොයි වෙලෙත් අපි මෙතන කතා කරන්න ඕනේ නැත්නම් සාකච්ඡා කරන්න ඕනේ මේ රජයේ රැකියා ප්‍රමාණය අපි කොහොමද මේ മന്ത്രിවරු 225 නැත්නම් යන 225 වත් නෙවෙයි දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්න മന്ത്രിවරු 150 හරි කොහොමද මේ රජයේ රැකියා ටික බෙදාගන්නේ කියන එක නෙවෙයි. අපි කොහොමද මේ රැකියා උත්පාදනයක් ඇති කරන්නේ කියන එක තමයි එතනට තමයි යන්න ඕනේ. ඒකට මේක රජයේ රැකියා දීලාම ඊපස්සේ අපිට මේ ප්‍රශ්නේ විසඳන්නත් බෑ. හරි දැන් අපි දැන් අපේ රජයෙන් දැන් රැකියා ලක්ෂයක් දෙනවා. ඊපස්සේ දැන් උපාධිධාරීන්ට ඊපස්සේ ඒ රැකියා 50000ක් දුන්නා. හරි එතකොට තව 10000ක් දෙනවා. තව මේ අපීල් කරලා තියෙන කට්ටියට අභියාචනා දාලා තියෙන කට්ටියට තව 10000ක් දෙනවා. එතකොට
දැන් ඉදිරියේදී ගුරු සහායක කියලා ඒ රැකියාව ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. මේ රැකියාව ඔක්කොම දුන්නා කියලා මේ රැකියාව ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේ. දැන් උපාධිධාරීන්ගේ රැකියාව ප්‍රශ්නේ විසඳලා නැහැ නේ. ඉතින් ඒ හින්දා තමයි අපි දැන් විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශ හරහා අපි ප්‍රියංක ජයවර්ධනතුමාට මම අදත් කතා කරලා අපි ජපාන් තානාධිපතිතුමත් ඒකත් අපි සාකච්ඡා පැවැත්තුවා. පිටරට ජපානයේ වගේ රටවල් වලට ඒ වැඩි ආලයමක් ගන්න රටවල් වලට අපි කට්ටිය වරින්ද අපි ඒ වැඩ පිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ස්වයං රැකියාව පැත්තෙන් ඒ කට්ටියගේ ඒ බඩු වලට ඒ වෙනද පොලක් හොයාගන්න ඊපස්සේ අපි ඒ වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි ව්‍යවසායකයෝ නිර්මාණය කරන්න අපේ ඒ වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ ඒ රැකියාව උත්පාදනය ඇති කරන්න අපි ඒ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ හැම පැත්තම අපි බලන්න අවශ්‍යතාවයක් තිබෙනවා. රැකියාව දෙනවා වගේම මේ ඵලදායීතාවය පිළිබඳව අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. හොඳයි අපි එමනම් අදට net fm unlimited නිමාවට පත් කරනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය ඇමතුමා තාරක බාලසූරිය ඇමතුමාට අපේ ආරාධනෙන් වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි ඔබතුමාට. ස්තුතියි. එමනම් යලිත් දිනක හමු වන බලාපොරොත්තු ඇතිව අපි සමුගන්නවා ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක් ආයුබෝවන්. Net FM Unlimited.